අයිබෝවන් රයිට් අද නවයේ පන්ති කුලක පාඩම සාකච්ඡා කරන්න තමයි යන්නේ. පළවෙනියටම අපි 8 පන්තියට යනකම් කුලක කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න පටන් ගත්තා. 6 පන්තියේ ඉඳන් ගොඩවල් වෙන් කරගෙන හිමීට ඇවිල්ලා මුලටම එළවලු මොනවද, පළතුරු මොනවද, ඉංග්‍රීසි අකුරු මොනවද ඔන්නෝම දේවල් වෙන් කර කර ආවා. ඇවිල්ලා 7 පන්තියේදී කුලක කියන එකට පොඩි ස්ටෙප් එකක් ගත්තා. කොහොමද කුලකයක් ලියන්නේ ආවම කියලා. 8 දී හොඳ වැදගත් දේවල් ගොඩක් සාකච්ඡා කරා කුලක සම්බන්ධයෙන්. 8 දී ලොකු දේවල් ප්‍රමාණයක් ඉන්නවා. දැන් ඇත්තටම දැන් 9 පන්තියේදී දැන් තමයි පාඩමට එන්න වෙන්නේ. මොනවද කුලක දැන් තමයි ගේම දෙන්න හදන්නේ. හොඳට මතක තියාගන්න මේකට 11 පන්තියේදී කියන්නේ ඔයාලට සාමාන්‍ය පෙළ විභාගයේදී ලකුණු 10ක ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එනවා. එතකොට ඒක එනවා කියන එක ඔළුවේ තියාගෙන ඒ ලකුණු 10ට ගේම දෙන්න පටන් ගන්න තැන තමයි මේ. මම මුලින් ඉඳන් ඔක්කොම කියනවා. 7 8 ඔය කතා කරපු ඔක්කොම මුලින් ඉඳන් මතක් කරනවා. ඔයාලගේ අතේ මේ වැඩේ තියෙන්නේ ගේම දෙන්න පටන් ගමු. හොඳට සිත එක තැනක තියාගෙන එහා මෙහා දුවන්න දෙන්නේ නැතුව හොඳට පාඩමෙන් ඉන්න ලස්සනට ෂොට් එක දෙන්න පුළුවන්. හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්. මාර ලේසි පාඩම. right ලියන දරුවෝ මාතෘකාව කුලක ලියන මාතෘකාව කුලක මගේ පළවෙනි ප්‍රශ්නය කුලකයක් කියලා කියන්නේ මොකක්ද මොන වගේ එකකටද කුලකයක් කියලා කියන්නේ දැන් බයිමු පට්ට පාඩමට බයිමු වෙන අනම්මනම් සියල්ල අතහැරලා පාඩමට සෙට් වෙන්න දැන් ඔළුවේ තියාගන්න ඔයාලා මේ 9 පන්තියේ 3 වෙනි වාරයයි ගත කරන්නේ 9 පන්ති 3 වෙනි වාරය ගත කරද්දී දැන් 10ට යන්න ඉන්න ළමයින්ටයි මේ උගන්වන්නේ. ඉතින් දැන් නව නොබෝ දිනකින් 10ට යන්න ඉන්න ළමයි ඒක ඔළුවේ තියාගෙන වැඩට බහින්න. දැන් චුට්ටක්වත් එහෙම වෙන්න බෑ කොහොම පාඩම චුට්ටක්වත් එහෙම වෙන්න බෑ. නිසා හොඳට සීන් එක ඔළුවට දාගෙන හිමීට සෙට් වෙමු. රයිට්. කුලකයක් කියන්නේ මොකක්ද හැබැයි? මොකක්ද කුලකයක් කියන්නේ? එකපාරටම එන්නේ නැහැ නේ අවසස. ඇත්තටම නෑ මටත් නෑ. එකපාරට එන්නේ. අතාරින්න අමතක කරන්න කුලක පැත්තකදී පොඩි වෙලාවකට මෙන්න මෙහෙම උදාහරණයක් ගමුකෝ මම මෙහෙම අරන් පැහැදිලි කරන්නම් ඔන්න මම කියනවා අර පොර අපේ සෙට් එකේ එකෙක් ඒ කිව්වේ අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ළමයි කතා කරද්දී පාවිච්චි කරනවානේ උණන් අපේ සෙට් එකේ එකෙක් කිව්වේ අපිත් එක්ක ඉන්නේ අපි කොටසක් ඉන්නවා අපේ පන්තියේ අපේ සෙට් එක නැත්නම් අපේ ක්‍රිකට් ගහන සෙට් එක ගමේ සෙට් එක ඔය දිනවනේ අපේ අර සෙට් එක මේ සෙට් එක මැච් කරන සෙට් එක සයන්ස් කරන සෙට් එක අපි සෙට් හදාගෙන ඉන්නවනේ ඊකියුයි කොටස් වලට කඩාගෙන ඉන්නවා මේ සමාජයේ ඉන්න පුද්ගලයන් දැන් ඔයාලගේ ඉස්කෝලේ ඔයාලා ඉන්න 9 ළමයි ගත්තොත් ඔක්කොම ළමයිගෙන් 9 සෙට් එක ඔන්න සෙට් එකක් කරනවා ඒකෙනුත් 9 A පන්තියේ සෙට් එක 9 B පන්තියේ ඔය විදිහට සෙට් කඩා ගන්නවා. ඒ කිව්වේ අපි වෙන් කර ගන්නවා සාමාන්‍ය තියෙන දේවල් අපි වෙන් කර ගන්නවා මේ සෙට් එක කියලා ගොඩවල් කියනවා. ඔන්න ඔය විදිහට වෙන් කර ගන්න සෙට් එකකට සරලව කියනවා කුලක කියලා. ඒ කිව්වේ කුලකයට සිංහල වචනේ මොකක්ද? සෙට් එක. නෑ ඉංග්‍රීසියෙන් කියන්නේ සෙට්ස් කියලා. SETS ඕකේ තියෙන සෙට් කියන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ. ඕකෙන් තමයි සිංහල සෙට් එක කියන වචනේ හැදිලා තියෙන්නේ. සිංහලෙන් සෙට් එක කියලා ඇත්තම වචනයක් නැහැ. ඇත්ත වචනේ කුලක. එහෙනම් හරිනම් කියන්න ඕනේ. මේ අර ඩයල් එක අපේ කුලක එකෙක් ඈ. සිංහලෙන් කතා කරනම මම තමයි ඇත්තම කියන්නේ. බෑ අපි පාවිච්චි කරන්නේ වචනේ සෙට් එක කියලා. එහෙනම් ඔළුවේ තියාගන්න. මේ සෙට් එකක් තමයි කුලකයක් කියලා කියන්නේ. right. දැන් යම් කිසි අදහසක් තියෙනවනේ. සමාජයේ ඒ කියන්නේ මේ මොනවා හරි තියෙන දේවල් ගොඩකින් අපි මොනවා හරි ටිකක් දැන් 9 පන්ති ළමයි ටික වෙන් කරගත්තේ. ඒ විදිහට වෙන් කරගන්න එකට තමයි සෙට් එකක් කිව්වේ. ඒකට තමයි කුලකයක් කියලා කිව්වේ. රයිට්. දඩගේ මැදම කුලක කියන්නේ මොනවද කියලා සෙට් එක. තාම තේරුන්නේ නැහැ. තාම පාඩම හොඳට තේරුන්නේ නැහැ. හැබැයි පොඩි දෙයක් තේරුණා මොකකින් හරි තියෙන මොනවා හරි ටිකක් වෙන් කරලා ගත්තාම කුලකයක් හරි ලාවට දල අදහසක් තියෙන ඔළුවේ ඕක ෂේප් එකේ ඔළුවේ තියාගෙන දඩ ගේමකට සෙට් වෙන්නේ මම පොඩ්ඩක් මෙහෙම අහන්නම්කෝ අහසේ
අහසේ තියෙන තරු ගත්තොත් අහසේ තියෙන තරු ගත්තොත් අහසේ තියෙන තරු කියලා කියන්නේ කුලකයක්ද නැද්ද? දඩ ප්‍රශ්නයක් හෙව්වේ. සිරාවටමත් දඩ මේකට පිස්සු දෙයක් ඕක කියලා වගේ නිකන් හිතෙන්න පුළුවන්. අපි නවයේ ඉන්නේ නවයේ කට්ටියගේ මේ ප්‍රශ්න අහනවාද කියලා හිතෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. හැබැයි අහසේ තියෙන තරු මගේ ප්‍රශ්නය කුලකයක්ද නැද්ද? අහසේ තරු තියෙනවද? හිමීට හිතන්න. අහසේ තරු තියෙනවද? තියෙනවනේ. පොඩි කාලේ බලලා තියෙනවනේ. හරි. ඒක කුලකයක්ද? මොකද ඒක කුලකයක්ද කියලා. දැන් අර ඉස්සර 9 පන්ති ළමයි ටික ගත්තේ කොහොමද? හිටපු සෙට් එකෙන් අපි වෙන් කරලා ගත්තා. අපි කොටසක් වෙන් කරලා ගත්තා. ඔය වෙන් කරලා ගත්ත සෙට් එකට තමයි කුලකය කිව්වේ. සෙට් එකට තමයි කුලකය. පොඩ්ඩක් වෙන් කරලා ගත්ත දඩ වචනේ වෙන් කරලා. එහෙනම් හොඳට මතක තියාගන්න කුලකයට ඔන්න මම දඩ අර්ථකථනයක් දෙන්න යන්නේ. වෙන් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් මම මෙතන පොත් ටිකක් වනලා තියෙනවා. මේසෙ උඩ පිරෙන්න පොත් වනලා තියෙනවා. ඕකෙන් අච්චු පොත් ටික, ඒ කියන්නේ පෙළ පොත් ටික මොනවද? ලියන පොත් ටික මොනවද කියලා වෙන් කරගන්න පුළුවන්. පොතක් ගන්නවා රයිට් බලනවා. මේක අච්චු පොතක්ද ලියන පොතක්ද? රයිට් අච්චු පොතක්. එහෙනම් අච්චු පොත් ගොඩට දැම්ම හැකියි. ලියන පොතක්. ලියන පොත් ගොඩට දැම්ම හැකියි. අච්චු පොත් ගොඩක් ගහගන්න පුළුවන්. ලියන පොත් ගොඩක් ගහගන්න පුළුවන්. පැහැදිලිද කතාව? රයිට්. ඔන්න ඔය වගේ සිද්ධියක් තමයි වෙන්නේ. දැන් මෙතන තියෙන පොත් ටිකෙන් රයිට් අච්චු පොත් වෙන් කරගත්තනේ. අච්චු පොත් වලිනුත් මම තව හොයනවා. අච්චු පොත් වලිනුත් හොයනවා ගණන් පොත් ටික මොනවද? රයිට් ගත්ත පොත ගණන් පොතක් දඩ පොතක් රයිට් ගණන් පොතක් රයිට් ගණන්ද නැද්ද කියලා බලාගත්ත හැකි පෙරලා බලුවා ගණන්ද නැද්ද? ගණන් පොත නම් ගණන් පොත කියලා තිබ්බා. ගණන් පොතක් නෙවෙයි නම් ගණන් පොතක් කියන සෙට් එකට ගන්න නෑ. ගණන් පොත් ටික නම් අපි වෙන් කරලා ගන්නේ. අපි ඒකට ගන්නේ ගණන් පොත් ටික විතරයි. නැත්තම් අනිත් පොත් ටික ගන්නේ නෑ. ඕක තමයි සරලවම කතාව. පැහැදිලිද සිද්ධිය? රයිට්. දැන් අහසේ තරු. දැන් පොඩක් සීන් එකට සෙට් වෙන අහසේ තරු කියන එක. මොනවද දැන් අහසේ තරු කියන සිද්ධියට ගත්තොත්? හිමීටත් වගේ සෙට් වෙමු. ඔයාලට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ඔය අහසේ තියෙන තරු. අහස තියෙනවනේ. අහසේ තරු තියෙනවනේ. හරි. වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. තේරුණා නේද? වෙන් කර ගන්න පුළුවන්. බැරි. පොඩ්ඩක් අහස දිහා බැලුවම පොඩි කාලේ බලලා තියෙනව නේද තරු? ආන්තරුවක් කාන්තරුවක් 1 2 කියලා චුටි කාලේ ගණන් කරලා තියෙනවනේ. ඊ කියන්නේ අහස පීද්දී ඌකේ තව මගුල් පේනවනේ. හඳ පේනවා. කුරුල්ලු ඉගිලෙනවා වෙන්න පුළුවන්. අහසේ පේන දේවල් තියෙනවා. වලාකුළු පේන්න පුළුවන්. ඕවගෙන් තරු ටික වෙන් කරලා 1 2 කියලා ගණන් කරනවා කියන්නේ වෙන් කරලා අපි අඳුර ගන්නවා. වෙන් කරලා ගන්නවා කියන්නේ අනේ තරුව කඩලා මංගුවට එහෙම එකක් නෙවෙයි. තරුව බැලුවා යකෝ ආන්තරුවක් රයිට් 1 2 3යි හරි ගණන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. රයිට් අඳුරන්න පුළුවන් නේනම් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් නම් අපි ඒකට කිව්වා කුලකයක් කියලා. දඩ නිර්වචනයකට ආවේ. පට්ට දඩ නිර්වචනයකට ආවේ. එහෙනම් කුලකයක් කියන්නේ මොකක්ද? නිශ්චිතවම හරියටම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරියටම වෙන් කරගන්න පුළුවන්. දැන් 9 පන්තියේ දරුවෝ ටික කියලා කිව්වහම ඔයාලගේ පාසලේ ඉන්න 9 පන්තියේ දරුවෝ ටික කියලා කිව්වහම පාසලේ ශිෂ්‍යයෝ ටික ඔක්කොම පෙළ ගැස්සුවොත් ඔක්කොලාම හෝල් එකට ගෙනල්ලා තිබ්බොත් 9 පන්තිය ටික වෙන් කරලා ගන්න පුළුවන් නේද? 9 උන් ටික වෙන 9 උන් වරෙන් එළියට කිව්වොත් 9 උන් විතරයි. වෙන් කරගන්න පුළුවන්. මුව වෙන් කරන්න විදිහක් තියෙනවා. 10 එකක් આવුත් උඹ 10 නෙමු ගන්නේ නෑ. ඊ 9 නෙවෙයි 9 උන් ටික විතරයි ගන්න. පැහැදිලිද සිද්ධිය? රයිට්. ඔන්න වෙන් කරන්න පුළුවන්. නිශ්චිතව වෙන් කරන්න පුළුවන්. හරි. තව උදාහරණයකට යනවා. තව දඩ උදාහරණයකට යනවා. රයිට්. මෙන්න මෙහෙම එකක් ගමු. උස ළමයි වගේ සිද්ධිය. හොඳට. උස ළමයි. ඉන්නවනේ උස ළමයි. උස ළමයි ඉන්නවා, කොට ළමයි ඉන්නවා, අරු කොටෙක් අපි මොබයිල් එක කරන්නේ. අඩෝ කොටා මේ වරේ. එහෙම කියනවා. එතකොට උස ළමයි කියලා කිව්වේ කාටද? දැන් මම ගත්තොත් මම උසයිද කොටයිද? ඔයාලගෙන් අහන්නේ මම. බැලු බැලමට නම් උසයි කියලා කියන්න පුළුවන්. දැන් මම මාව ගත්තොත් මෙන්න පොළොව මට්ටම මේ පොළොව මට්ටමේ ඔන්න මම ඉන්නවා. ඔන්න මම මාත් එක්ක තව ළමයෙක් ඉන්නවා. ළමයා මෙච්චරයි. ඔන්න ළමයා. මේ ළමයා මේ මම. හරිද? දැන් මේ ළමයා ගත්තොත් මට සාපේක්ෂව ඉකිව මට වඩා ළමයා කොටයි. එතකොට මම උස එක වෙනවා. රයිට් මම උස එක වෙනවා. ළමයා කොට එක. මේ ළමයා කොට වෙනවා. දැන් මාත් එක්ක ඉදි මෙයා කොට වෙනවා. පැහැදිලිනේ සිද්ධිය? හරි. චුට්ටකට සිද්ධිය අමතක කරන්න.
දැන් මං උසයි කියලා කිව්වේ. මම ඉන්නවා ලෝකේ උසම මිනිහත් එක්ක. ඌ තව උසයි මට වඩා උසයි. ඌ දඩදැල් එකක් මට වඩා උසයි. එතකොට මේ ලෝකේ උසම එක. දැන් ඌ උසයි. ඌ උස නිසා දැන් මේ ළමයක් මෙතන නැහැ කියලා මම හිතන්න උතරයි. ළමයෙක් නැහැ මෙතන. මායි උසම එකයි ඉන්නේ. මම මොකා වෙනවද? දැන් තාමත් කියනවා දාසෝ තමයි උසම. නෑනේ මට වඩා ඌ උසයි. එතකොට ඌ උසේ කාවෙලා මං කොටා වෙනවා. මොන සීන් එක. එහෙනම් හොඳට තේරුම් ගන්න. මේ උස කොට වගේ සිද්ධියක් ගත්තොත් මේක හරි සාපේක්ෂයි. මම මෙයත් එක්ක ඉද්දි මම උසේ කාවුණා. මම ලෝකේ උසම එකක් ඉද්දි මම කොටා වුණා. පැහැදිලිනේ සීන් එක? එහෙනම් උස කොට වගේ සිද්ධියක් නිශ්චිතව වෙන් කරන්න බෑ. එයි කොටේ උන් වෙන් කරන්න බෑනේ. අපේ පන්ති ඉන්නවනේ කොට්ටෝ ගොඩක් ඉන්නවනේ. කොටා රුත් කොටා මුත් කොටා කියලා වල කියනවනේ. හැබැයි අවුලක් තියෙනවා. දඩ අවුලක් තියෙනවා. මොකද අවුල? පන්ති ඉන්න කොටම එක. ඌ චුට්ටක් හරි උසයි නේද? අඩි 3ක් හරි උසයි නේ. අඩි 3ක් කොච්චරක් හරි උසයි නේ. අඩි 3ක් හරි උසයි කියන්නේ ඌ උසයි. ඒතකොට අපිට ඌ උසයිද නැද්ද කියලා හිතන්න බෑ. ඌ තව යොන් එක්ක තිබ්බහම ඌ පන්ති කොටා වෙලා ඉන්නේ. පන්ති ඔයාලා ඔය කොටා කියලා හඳුන්වන්නේ කාට කොටා කියන්නේ හේතුනේ උට සාපේක්ෂව අනිත්‍යව උසම නැහැ. දැන් ඔය දඩ කොටා ගිහිල්ලා හිටගත්තොත් මොන්ටිසෝරි ළමයි සෙට් එක 9 පන්ති ඉන්න දඩම කොටා ගිහිල්ලා මොන්ටිසෝරි සෙට් එකක් එක්ක හිට ගන්නවා. දැන් මොකද වෙන්නේ? මොන්ටිසෝරි උන්ට තේරෙනවනේ උන් පට්ට පොඩි බබාලා කියලා. ඒක උඩ වඩා 9 එක උසයි. දැන් ඌ වැඩ වෙනවා. දැන් ඌ උසම එක වෙනවා. ඔන්න ඔය වගේ වෙලාවට තේරුම් ගන්න උස ළමයි වගේ සිද්ධියක් ගත්තොත් මේක කුලකයක් වෙන්නේ නැහැ. හේතුව ළමයි කියන්නේ කුලකයක් නෙවෙයි. ඔව් ළමයි කියන්නේ කුලකයක්. ඇයි? ළමයි කියන්නේ කවුද? අවුරුදු 18ට වඩා අඩු 11ටම අපි කිව්වේ ළමයි කියලා. එහෙනම් ළමයි කියන්නේ කුලකයක්. හැබැයි උස ළමයි කියලා කිව්වහම විශේෂණ පදයේ උස පට්ට. මේ උස ළමයි කියන්නේ නම් මතක තියාගන්න කුලකයක් නෙවෙයි. හේතුව නිශ්චිතවම වෙන් කරලා අඳුර ගන්න බෑ. දඩට වෙන් කරන්න බෑ. සෙට් එකෙන් වෙන් කරන්න බෑ. තෝ උසයි යකෝ තෝ කොටයි කියලා වෙන් කරන්න බෑ. මොකයි සීන් එක. හැබැයි මෙහෙම කිව්වොත් මම පොඩක් වෙනස් කරනවා මේකම චුට්ටක් වෙනස් කරනවා. අඩි 4ට වඩා උස ළමයි. අඩි 4ට වඩා උස ළමයි. දඩ සිද්ධියක් කියන්නේ හොඳට තේරුම් ගන්න. අඩි 4ට වඩා උස කිව්වහම අපිට ලිමිට් එකක් තියෙනවා. අපිට සීමාවක් තියෙනවා. මොකද්ද සීමාව? අඩි 4. මෙන්න මේ අඩි 4ට වඩා උසයි නම් එයාව වෙන් කරගන්න පුළුවන්. අපි මැනලා බලනවා. රයිට්. ඔයා එන්න. මම. පොරගේ උස කීයද? මැනලා බලන්න. හරි. බැලුවා. මැන්නා. පොරගේ උස 4යි අඟල් 6යි. දැන් මොකද වෙන්නේ? 4ට වඩා වැඩි. ඒ කියන්නේ අඩි 4ට වඩා උස සෙට් එකට ඌව ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මේ ගියා 4ට වඩා වැඩි. දිරුවා නේද කතාව? ඔයා එන්න. හරි. එයාව ගත්තා. එයාගේ උස අඩි 3මාරයි. 3මාරයි කියන 4ක් වෙලා නැහැ. 4ට වඩා වැඩි නම් තමයි මේ කුලකයට අයිති වෙන්නේ. පැහැදිලි නේද කතාව? එහෙනම් එයාව මේ කුලකයට අයිති වෙන්නේ නැහැ. සිද්ධිය හොඳට තේරුම් ගන්න. පොඩි සිද්ධියක් උනේ පොඩි සීන් එකක් උනේ. උස ළමයි කියන්නේ කුලකයක් නෙවෙයි. හැබැයි අඩි 4ට වගේ සීමාවක් දැම්මොත් අපිට නිශ්චිතව වෙන් කරගන්න පුළුවන්. වෙන් කරන්න පුළුවන් වෙච්ච ගමන් ඒක දඩ කුලකයක් වෙනවා. ඕක තමයි කතාව. දඩ කුලකයක් වෙනවා. රයිට්. ඒ කියන්නේ වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙනවා. ලියන්නකො මෙන්න මෙහෙම පොඩ්ඩක්. කුලක කියලා මාතෘකාව ලියන්න චුට්ටක් ලියමු. තරොක් දාලා ලියන්න. නිශ්චිතව වෙන් කර හඳුනාගත හැකි. නිශ්චිතව වෙන් කර හඳුනාගත හැකි. නිශ්චිතව වෙන් කර හඳුනාගත හැකි සමූහයක් කුලකයක් ලෙස අර්ථ දැක්වේ.
right හරි ඔන්න නිශ්චිතව වෙන් කරන්න පුළුවන් එකක් නම් අපි යාට කිව්වා කුලකයක් කියලා. දැන් හරිනේ කුලක කියන්නේ නෝ. තව පොඩ්ඩක් මම ඔය සිද්ධ චූට්ටක් පැහැදිලි කරන්න පොඩ්ඩක් ගොඩක් නෙවෙයි චූට්ටක් පැහැදිලි කරන්න. හරි. තව ඔයගෙම එකක් තමයි මල්. නිකන් මල් කියන ඒවා වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද බැරිද? ටක් ගාලා කල්පනා කරලා ඉන්න. ටක් ගාලා දැන් තප්පරයට දෙකට කියන්න ඕනේ. දැන් මේ සීන් දන්නවා. 7 පන්ති නම් ඉගෙනගෙන තියෙන. 7 දිත් ඉගෙන ගත්තා 8 දිත් ඉගෙන ගත්තා. දැන් 9 තායෙත් ඉගෙන ගන්නවා. මල් දැකලා තියෙනවද? දැකලා තියෙනවනේ. එතකොට ඒක මලක්ද ගහක්ද ගලක්ද මොකක්ද කියලා වෙන් කරලා අඳුර ගන්න පුළුවන් අපිට. මලක් හොයාගත්තා ඒක. එඩම් ඔය වෙන් කරලා අඳුර ගන්න පුළුවන් ඒවට අපි කිව්වා මොනවා කියලාද? මලක් කියලා නේ. ඒ කියන්නේ මලක්ද? ඔව් මල් ටික තමයි වෙන් කරලා අඳුර ගත්තාම මල් කියන කුලකයට ගන්න පුළුවන්. ඕක තමයි කතාව. සරලයිනේ සිද්ධිය පැහැදිලිනේ. රයිට්. ඔන්න මල් ටික වෙන් කරලා අඳුර ගත්ත වැඩේ කොට. හරි මල් ටික හරි. දැන් මම පොඩි වැඩක් කරනවා ලස්සන මල්. ලස්සන මල් කියලා කියන්නේ කුලකයක්ද නැද්ද? ලස්සන මල ලස්සනයිද? අර මල මචං මාර ලස්සන මලක් තිබ්බා අය. සුපිරි මලක් මාර ලස්සනයි කියලා කියන්න පුළුවන් මට. ඒක මම පෙන්නන පුද්ගලයාට මොකද ඒක? ඒක ඉච්චර ලස්සන නෑ බා. වැඩක් නෑ මෙලුරක් නෑ. අය වගේ කියන්න පුළුවන්. ඊ කිව්වේ ඒ මල ලස්සනයිද නැද්ද කියන එක එකිනෙකාට සාපේක්ෂයි. මට ලස්සනට පේන දේ ඔයාට ලස්සන නැති වෙන්න පුළුවන්. ඔයාට ලස්සනට පේන දේ ඔයාට ඒක ලස්සනයි කියලා පේනවා. ඒක තව එක්කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න ලස්සන මල් වගේ අර ලස්සන කියන එක මැනිය හැකි දෙයක්ද ලස්සන? බෑනේ. ලස්සන කියන එක නම් මයින්න බෑ. මයින්ද මිනුමක් නෑ. අච්චරට වඩා ලස්සනින් වැඩි, මිච්චරින් ලස්සනක් අඩුයි. එහෙම කියන්න බෑ. එහෙනම් මතක තියාගන්න ලස්සන කියලා කියන්නේ මනින්න පුළුවන් ලිමිට් එකක් නෑ. ලිමිට් එකක් නෑ කියන්නේ කරන්න දෙයක් නෑ. නම් කුලකයක් ගන්න බෑ. ඒ නිශ්චිතව වෙන් කරන්න බෑ. එක එක්කෙනාට වෙනස් සාපේක්ෂව ගන්න. ලස්සන කියන එක සාපේක්ෂයි. මට හිතෙන්න පුළුවන් ලස්සනයි කියලා ඔයාට හිතෙන්න පුළුවන් ලස්සන නෑ. වෙනස් වෙනවා. කියන්නේ හරියටම අර ගන්න බෑ. දැන් එහෙම වෙන්නේ නෑනේ. අඩි 4ට වඩා උස ළමයි වගේ සිද්ධියක් ගත්තොත්. මල් කියන කුලකේ ගත්තොත් එහෙම වෙන්නේ නෑනේ. එయ్య මලක්ද ගහක්ද මොකක්ද කියලා වෙන් කරලා අඳුර ගන්න ඕන. දැන් ඒක මම බැලුවොත් මලක්, තව කවුරුහරි බැලුවොත් ඒක මලක්ම තමයි. ඒක වෙනස් වෙන්නේ නෑ. බෑ අර ලස්සන සීන් එක. අර ළමයා මාර ලස්සනයි. හරිද? මම කියනවා. බලන කෙනාට ඒ ළමයා ලස්සන නැති වෙන්න පුළුවන්. එතකොට ඒක සාපේක්ෂයි. හොඳට මතක තියාගන්න. ඒකට මිනුම් දණ්ඩක් නෑ. එතකොට ඒක කුලකයක් විදිහට ගන්න බෑ. ඔය අපි හොඳට ඉගෙනගෙන තියෙනවා. ආයෙ තව උදාහරණයක් දෙන්නම්. දක්ෂ ගායකයෙක්. පට්ට දක්ෂයි. ඔය යන්නේ ටීවී එක තරඟ. ඉතින් ඒව ගත්තාම දක්ෂ ගායකයෙක් කියලා කිව්වම රයිට් ගායකයෙක් ඉන්නවා. ඌ දක්ෂයි. කොහොමද තීරණය කරන්නේ? දක්ෂකම මනින්න මින්මක් තියෙනවා. දැන් විභාගෙට පේපර් එකක් ලියද්දී ඔන්න ලකුණු 40ට වඩා ගත්තොත් සමත් සිසුවේ. සමත්ද අසමත්ද කියන එක වෙන් කරන්න පුළුවන්. අහනවා මැත්ස් පාස්ද? පාස්. ෆේල්. එතකොට පාස් වෙන ටික වෙනම ගන්න පුළුවන්. ඒ කියන්නේ ගණිතය සමත් වෙච්ච පිරිස කවුද? ගණිතය අසමත් වෙච්ච පිරිස කවුද කියලා වෙනම ගන්න පුළුවන්. හැබැයි දක්ෂ ගායකයෙක් ගණිතයට දක්ෂ සිසුවෙක් කොහොමද අපි දක්ෂකම කියන්නේ කොහොමද? සමත් අසමත් භාවයෙන්. නෑ, ඒ සමත් අසමත් නේ. සමත් කුලකේ අසමත් කුලකේ ගන්න පුළුවන්. මෙන් කරන්න විදියක් තිබ්බා. ඒ ලකුණු වල ලිමිට් එකක් තිබ්බා. 40ට වැඩි නම් ගොඩ. 40ට අඩු නම් කියලා වුණා. රයිට්. වෙන් කරන්න ලිමිට් එකක් තිබ්බා. මිනුමක් තිබ්බා. නම් හොඳට ඔළුවේ තියන්න. එයි මේ එකම කියන්නේ. පොල්ල ගණන් වරද්ද ගන්න. ඕකෙන් තමයි යන ගන්න පටන් ගන්න. කුලක පාඩම කුලකයක්ද නැද්ද කියලා අතර ගන්න බැරි වෙච්ච මං කුලක වලින් වැඩක් නෑ. හදන්න බෑ. දැන් හොඳට මතක තියාගන්න. මොනවද කුලක කියන්නේ? කොහොමද වෙන් කරලා ගන්න කියන කොටස මුලින් හොඳ අවබෝධයක් තියාගන්න. දැන් අපි යනවා කුලකයක් ලියා දක්වන විදිහ බලන්න. කුලකයක් නම් ඒක ලියන්නේ කොහොමද? පෑනින් කියලා කියන්නේ කොහොමද කුලකයක් ලියන්නේ? පෑනින් තමයි කොහොමද ලියන්නේ? තියෙන ආකාර මොනවද? 7 පන්තියේ ඉගෙන ගන්න ආකාර 3ක්. ඇත්තටම ආකාර 4ක් තියෙනවා. 4 වෙනි ආකාරය 10 පන්තියේ තමයි ඉගෙන ගන්න.
දැනට තුනක් ඉගෙනගෙන තියෙනවා. ඒ තුන නැවත සාකච්ඡා කරන්නයි මේ යන්නේ. හරි. මම මෙහෙම ගන්නවා. කුලකයක් මම ගන්නම්. අපි මෙහෙම හිතමුකෝ. ලියන්නකෝ මෙහෙම තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. නිකන් උදාහරණයක් විදිහට තරුවක් දාලා ලියන්න. බිඳුවේ සිට ඉලක්කමෙන් ලියන්න බිඳුවේ සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා කුලකය ලියාගෙන යන්න. කුලකය capital A නම් කියලා කියන්නේ. capital A නම් right. ඔන්න ඔබ ලියන්නකෝ. මම පැහැදිලි කරන්නම්. ලියන්නකෝ. බිඳුව සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා කුලකය. පොඩි වැදගත්කමක් තියෙනවා ගාන පටන් ගත්තේ මේක කියලා පටන් ගන්නවා. බිඳුවේ සිට 10 තෙක් කියන්නේ සිට කියන්නේ මෙන්න මෙහිම අදහසක්. බිඳුවේ ඉඳන් කියලා කියන්නේ දැන් මම ඔයාලට කියනවා කාට හරි කියනවා ගණන් කරන්න පුතා බිඳුවේ ඉඳන් 10ට. බිඳුවේ ඉඳන් 10ට ගයින්න. right. එයා ගණන් කරන්න පටන් ගන්නේ කොහොමද? නිකන් නැත්තම් මම කියනවා පුතේ 1 ඉඳන් 10ට ගයින්න. 1 ඉඳන් 10ට. එකේ ඉඳන් කියලා කිව්වම එකෙන් පොර පටන් ගන්න. මම ඔයාලට කියනවා ඔයාලා හිතන්න ගණන් කරන හැටි. 1 ඉඳන් 10ට ගයින්නේ කොහොමද? එක නැතුව ගණන් කරන්නේ නැහැනේ. බිඳුව ඉඳන් පටන් ගන්නෙත් නැහැනේ. එකේ ඉඳන් පටන් ගන්න. 1 2 3 4 5 6 7 8 9 10 කියලා නතර කරන්නේ. ඇයි? 10ට වෙනකම් ගණන් කරන්න කිව්වේ. රේස් එකක් දුවද්දී මෙතන ඉඳන් ස්ටාර්ට් එකේ ඉඳන් එන්ඩ් එකට මෙතන ඉඳන් මෙතනට දුවන්න කියලා කිව්වේ. දැන් මෙතනින් පටන් ගන්න ඕනේ මෙතනටම දුවන්න ඕනේ මෙතනටම එන්න ඕනේ. ඌ එතනට එන්නද කලින් නේද? ඌ පරාදයි. අනිත් උන් දුවන්නේ. තේරුණානේ සීන් එක? අර ඉඳන් කියන එක අර ඉස්සර හිටපු ජනාධිපතිවරයෙක් කිව්වේ හිටක් කියලා. මම මෙන්න මෙහි හිටන් කියලා කියන්නේ. ඒ හිටන් කියන්නේ ඉඳන් කියන එකමයි. ඉඳන් කියන එකමයි. ඕක තමයි සීන් එක. ඉඳන් කිව්වේ අපි ඉඳගෙන පුතෝ නෑ හිටන් කිව්වේ නෑ එහෙම එකක් නෙවෙයි. එතන ඉඳන් එතෙන් සිට කියන එක බිඳුවේ සිට 10 තෙක් කියන්නේ දක්වා කියන එකමයි. එතනට එනකම් තෙක් කිව්වේ එතනට එනකම්. right. බිඳුවේ සිට 10 තෙක් කියන්නේ බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 වෙනකම්. ඔය ටිකෙන් ඔත්තේ සංඛ්‍යා මොනවද ඔත්තේ සංඛ්‍යා කියලා ඔයාලා දන්නවනේ. මොනවද ඔත්තේ සංඛ්‍යා කිව්වේ? ඉරට්ටේ සංඛ්‍යා කියලා කිව්වේ. විරට්ට සංඛ්‍යා කියලා කිව්වේ දෙකෙන් බෙදුනහම ඉතුරු නැත්තම්. දැන් දෙකේ ගුණාකාර වලට කිව්ව ඉරට්ට සංඛ්‍යා කියලා. දෙකෙන් බෙදුනහම එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම නොවනේ වට කිව්වා ඔත්තේ සංඛ්‍යා කියලා කිව්වේ. දෙකෙන් බෙදුනහම එකක් හරි ඉතුරු වෙනනම් අපි යාලට කිව්ව ඔත්තේ සංඛ්‍යා කියලා. නම් මෙතනදී ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ඔය 1 3 5 කියන ඒවා. මට ඕව වැඩක් නැහැ. අපි ලියන්න හදන්නේ මොනවද? අපි ලියන්න හදන්නේ මේ කතන්දර ටික අර ක්‍රම තුන මොනවද කියලා. කුලකයක් ලියන්න තියෙන ක්‍රම තුන මොනවද කියලායි ලියන්න හදන්නේ. මේක ලිව්වට පස්සේ දරුවනේ ආයෙත් මුත් ලියන්නේ මොකද? හොඳට අහගන්න. දැන් කුලකේ නම කැපිටල් A කියලා දීලා තියෙනවා. එහෙනම් අපි වැඩ පටන් ගන්නෙ මෙහිමයි. capital A සමානයි කියලා දාලා capital A සමානයි කියලා දාලා වැඩ පටන් ගන්නවා. ඔන්න ලියන හැටි බලන්න. කුලකයක් ලියන්නේ සගල වරහන් දාලා ලියන්න එපා කිසි එකක් හොඳට අහගන්න. ලස්සන නෝට් එකක් හිමිලා දාගන්න. සගල වරහන් දාලා වචනයෙන් විස්තර කරනවා. එහෙනම් පළවෙනි ක්‍රමය තමයි වචනයෙන් විස්තර කිරීම කියන්නේ. මොනවද වචනයෙන් විස්තර කරනවා කියන්නේ? මේ කුලකේ ඉන්නේ කවුද කියලා මේ කුලකේ ඉන්නේ කවුද කියලා වචනෙන් පැහැදිලි කරනවා. ඒක මේ තියෙන වචනෙන්. ඔව් ඒකම ආයෙ ලියනවා. මේ බලන්නකෝ. ගොම් පාට වැඩක් කරන්නේ. මේ දුන්න එකම ආයෙ ලියනවා සිංහලෙන්. බිඳුවේ සිට 10 තෙක් උත්තේ සංඛ්‍යානේ මේක ඇතුලේ හිටියේ. උච්චරයි. බිඳුවේ සිට 10 තෙක් උත්තේ සංඛ්‍යා කුලකය කියලා ලියන්න යන්නේ කුලකයක් තමයි. ඔන්න කුලකේ නම ලිව්වා. කුලකයක් බව පෙන්වන්න වෙන් කරලා පෙන්වන්න සංගල වරහන් තුල තමයි ලිව්වේ. එතකොට ආයේ කුලකය කියන වචනය පාවිච්චි කරන්න යන්නේ
නෑ. මෙන්න මේකට අපි කිව්වා වචනයෙන් විස්තර කරනවා කියලා. එහෙම නැත්නම් මේ ඒ කියන කුලකයට තියෙන පොදු ලක්ෂණයක් විස්තර කරනවා කිව්වා. පොදුයි ලක්ෂණය. මොකද්ද ලක්ෂණය? සියල්ල ඔත්තේ සංඛ්‍යා. සියල්ල ඔත්තේ සංඛ්‍යා. හරි ඔත්තේ සංඛ්‍යා තමයි ලිව්වේ. කොහෙන්ද කොහෙටද තියෙන්නේ? සීමාවක් දක්වලා තියෙනවා බිඳුවේ ඉඳන් 10 වෙනකන් කියලා කතාව ඉවරයි. ඔන්න ලියන විදිහ. දරුවනේ 1 කියලා දාලා ලියන්න. මේක ලියන්න එපා. මාතෘකාව ලියලෙමු. වචනයෙන් විස්තර කිරීම. 1 කියලා ලියන්න. වචනයෙන් විස්තර කිරීම. වචනයෙන් විස්තර කිරීම. ඊට පස්සේ වරහන් ඇතුලේ ඒකටම ලියන්න. නිශ්චිතවම හඳුනාගත හැකි. නිශ්චිතවම හඳුනාගත හැකි. නිශ්චිතවම හඳුනාගත හැකි. නිශ්චිතවම හඳුනාගත හැකි. පොදු ලක්ෂණයක් විස්තර කිරීම. නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් විස්තර කිරීම. පොදු ලක්ෂණයක් විස්තර කිරීම. වරහන් වහන්න. හරි නේද? ඔය උත්තේ සංඛ්‍යා කියලා කිව්වොත් එහෙම වැඩේ අවුල්නේ. 1 3 5 7 9 කියලා දිගට යනවනේ. එහෙම නොයන්න සීමාවක් දාලා පොදු ලක්ෂණේ මෙන්න නිශ්චිතව හඳුනන්න පුළුවන් වෙන සීමා සහිතව ඔක්කොම ටික පැහැදිලි කරා. ඒකයි වරහන් ඇතුලේ ලිව්වේ නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් විස්තර කිරීම කියලා. රයිට්. ඒක යටතේ ලියන්නේ ඒ සමානයි කියලා සිද්ධිය ලියන්න ඕන. සංගල වරහන් ඇතුලේ ලියන්නේ right. අපි යමු දෙවෙනි කොටස. බලන්න දෙවෙනි කොටස. දෙවෙනි ආකාරයෙන් මොකද්ද ලියන්න පුළුවන්? දැන් වචනෙන් ලියුවේ. ඊළඟ ක්‍රමය තමයි අපි ලියන්න යනවා මේ කුලකය ඇතුලේ ඉන්න අය. කවුද කුලකය ඇතුලේ ඉන්න අය? මේක ඉන්නවනේ කවුරු හරි. බිඳුවේ ඉඳන් 10 වෙනකන් යන ඔත්තේ සංඛ්‍යා කවුද? මොනවද ඔත්තේ සංඛ්‍යා? 1 3 5 7 9 11 13 ඕවා ඔත්තේ සංඛ්‍යානේ හරි. ඒවනේ මේක ඇතුලේ ඉන්නේ. ඒවද? නෑ. එයි ලිමිට් එකක් තියෙනවා. 11 13 කියලා කියන්නේ මෙලෝ අයිතියක් නෑ. මෙලෝ අයිතියක් නෑ. එහෙනම් අපි ලියන්නේ සංගල වරහන් ඇතුලේ මේකේ ඉන්න කට්ටිය කවුද ඉන්නේ? 1 ඉන්නවා. 3 5 7 9 උච්චරයි ඉන්නේ. right. කුලකය ඒ කුලකේ හිටියනම් ඒ සමානයි කියලා තමයි සිද්ධිය ලියන්නේ. මෙන්න මේකට අපි කියනවා මේ කුලකයේ ඇතුලේ ඉන්න අයට මේ 1 3 5 මේවට අපි කියනවා කුලකයේ අවයව කියලා. කුලකයේ ඇතුලේ ඉන්න අයට අපි කියනවා කුලකයේ අවයව කියලා. ඒ නිසා අපි මේ ක්‍රමය හැඳින්වුවේ කුලකයක අවයව ලියා දැක්වීම කියලා. අංක 2 දාලා ලියන්න. කුලකයේ අවයව සංගල වරහන් තුල කුලකයේ අවයව සංගල වරහන් තුල ලියා දැක්වීම. හරි. පැහැදිලි වෙන සිද්ධිය. right. දැන් හොඳට අහගන්න තව පොඩි වැදගත් දෙයක්. මේක ලියද්දී කමාදදා තමයි ලියන්න ඕනේ. ඔයාලට ඕන විදිහට ලියන්නයි තියෙන්නේ. අවයව එකින් එක වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. 1 3 5 එකට තිබ්බොත් මේ 135 වෙනවා. මේ සෙට් එකම එකට තිබ්බොත් 13500 විතර. වෙන් වෙන්න ඕනේ. එක වෙන් කරලා දෙන්න කමා යූස් කරන්න අනිවාර්යෙන් කමා දාන්න. සංගල වරහන් ගන්න කියලා ඉවරයි. ගන්න. ඉතින් යටින් ලියන්නේ සමානයි සංගල වරහන් ඇතුලේ 1 3 5 7 9 ඉවරයි.
ඊළඟට තව පොඩි වැදගත් දෙයක් ඉගෙන ගන්නවා අපි. මේ සිද්ධියෙන්ම. කුලකයේ අවයව ලියද්දී කොහොමද ලියන්නේ කියලා. දැන් අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ. අපි ගමු B කියලා කුලකයක් තියෙනවා. මෙන්න මෙහෙම මම නිකන් උදාහරණයක් ගන්නෙ. B කියලා කුලකයක් තියෙනවා. මේ කුලකය ඇතුලේ තියෙන්නේ අපි නිකන් ගමුකෝ egg විතරි egg යන වචනේ අකුරු කියලා. මම ගත්තා egg යන වචනේ අකුරු. මේක තමයි කුලකය. මේකේ තියෙන අකුරු ටික වෙන් කරලා බලන්න අඳුරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොනවද අකුරු? E G G. පැහැදිලිව පේනවනේ. එහෙනම් කුලකය මේ විදිහට ලියද්දී යන්නේ අවයව ලියද්දී යන්නේ B සමානයි සංගල වරහන් ඇතුලේ ඔයාලට කමා දාන්න ඕනේ. E, G, G විදිහට. මෙහෙම ලිව්වොත් හරිද? පට්ටම වැරදි. හේතුව මතකයිද නම් දන්නේ. හතේදී ඉගෙන ගත්තා මතකද? නැත්තම් මතක් කරගන්න වරදිනවත් සුපිරියටමත් මේක කෙලවුණා. කුලකයක අවයව ටික කමා දාලා ලියද්දී එකම අවයවය දෙසරයක් ඉන්න බෑ. G අකුරම ආය G එකක් තියෙන්න බෑ. එක අවයවයක් ලියන්නේ එක වතාවක් පමණයි. එහෙනම් සංගල වරහන් තුල පිළිතුර ලියන්නේ මෙන්න මේ විදිහට. ඔක තමයි ඔක ලියන ක්‍රමය. හරිනේ කතාව. right දාගන්න B කියලා. උදාහරණ කියලා දාලා සිද්ධිය දාගන්න. right. අපි යමු තුන්වෙනි කොටස. ඔන්න ලියන්න පුළුවන් තුන්වෙනි විදිය බලන්න යන්න. අවසාන විදිය මතකද? මොකද අවසාන විදිය? අපි වෙන් රූපයක් පාවිච්චි කරලා. මොකක්ද නේ වෙන් රූපයක් කියන්නේ? වෙන් රූපයක්. වෙන් රූප සටහනක් පාවිච්චි කරලා මේක නිරූපණය කරන්නයි යන්නේ. කොහොමද මේකට වෙන් රූපයක් පාවිච්චි කරන්නේ? වෙන් රූපයක් කියලා කිව්වේ ඕනම සංවෘත රූපයක්. සංවෘත රූපයක් කිව්වේ වැහිච්ච රූපයක්. එක රවුමක් වෙන්න පුළුවන්. කොටුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ රූපයක් වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. හරිනේ? ඕවගේ මොකක් හරි වැහිලා තියෙන්න ඕනේ. හැබැයි මෙන්න මෙහෙම එකක් නම් බෑ. එයි වැහිලා නැහැනේ වෙන් වෙලා නැහැ. දැන් මේ කොටුව ඇතුලේ වෙන් වෙලා ඉන්නේ. මේ වෙන් වෙලා දැන් මෙහෙම ඒවා බෑ. මේකත් ඔන්න මෙහෙම මොකක් හරි එකක් කරලා මොකක් හරි එකක් හදලා දැන් ඕගේ මොකක් හරි රූපයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. කරලා මේක ඇතුලේ ඉන්න අවයව. දැන් මේ කුලකයේ ඇතුලේ ඉන්න අවයව මේ සංගල වරහන් දාලා ලිව්ව සියලු අවයව ඔය කුලකයේ ඇතුලේ ලියන්න ඕනේ. 1 3 5 7 9 right. ඒ සමානයි කියලා දාලා මේ ඒ කියන කුලකේනේ මේ කතා කරේ කලින් ඔච්චර වෙලා. B වෙන උදාහරණයක් මේ ඊනේ කතා කරේ ඔකනේ සිද්ධිය. ඔන්න වෙන් රූපයකට දැම්මා. ඒ කියන්නේ. කොහොමයි දාන්නේ? කමා දාන්නේ නෑ මේ විදියට ඈඩ් කරලායි ලියන්නේ. ඕක ඈඩ් කරලා ලියන්න කිව්වම 1 3යි ඔහොම ලියන්න එපා 13 වෙනවා. මෙහෙම ලියන්න බෑ. මතක තියාගන්න එහෙනම් 1 3 5 7 9 right ඔන්න ඔය විදියට තමයි දාලා අපි ලකුණු කරන්නේ. මේක සාමාන්‍යයෙන් ඒ සමානයි කියලා දාලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කුලකයට ඊතලයක් දාලා මේ ඉන්නේ ඒ කියලා හඳුන්වන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ක්‍රම දෙකම නිවැරදි. ලියද්දි මතක තියාගන්න කමා දාන්න යන්න එපා. ඈඩ් කරලා අවයව පැහැදිලිව ලියන්න හොඳටම ප්‍රමාණවත්.
right ගන්නකො මේක. මේ අනිත් රූප දාන්න අවශ්‍ය නැහැ. වෘත්තය විතරක් දාගත්තාම ඇටි ලකුණු කරන්න. ඔයාලා කැමති එක රූපයක් පාවිච්චි කරන්න. මේ අනිත් ඒ ඔක්කොම අඳින්න අවශ්‍ය නැහැ. රවුමක් හරි කොටුවක් හරි Tamanට ලීසි ඕන එකක් අඳින්න. දැන් රවුම අඳිද්දී හරියටම වෘත්තයක් වෙන විකාර එහෙම ඕනේ නැහැ. ඔක විතරයක් වගේ රවුමක් තිබ්බට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ තාම නවයේ පන්තියට ආවේ නේ. තාම ආවේ නේ. තාම වටපිටාව කතා කරන්නේ. බලන්න මෙතන 3 කියලා දාලා ලියන්න වෙන් රූප සටහනක් භාවිතයෙන් කියලා. ජීව නැති කට්ටිය ලියන්න. වෙන් රූප සටහනක් භාවිතයෙන් කියලා ලියලා තමයි රූපේ දාගන්න ඕනේ. right. තව පොඩි කතාවක් ඉගෙන ගත්ත අටේදී එකක් කතා කරලා ඉවර කරලා නවයට පටන් ගමු. අවසාන එක. මොකද ලියන්නේ බා? කුලකයක් කිව්වම වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම මෙහෙම උදාහරණයක් ගන්නම්. ටිකක් වෙනස් උදාහරණයක්. මම ගන්නම්. එකේ සිට 50 දක්වා. එකේ සිට 50 දක්වා. හරිද? එකේ සිට 50 දක්වා x කියලා ගන්නම්. x සමානයි අපිට දීලා තියෙනවා කියලා හිතමු. එකේ සිට 50 දක්වා C गुणाकार ඔයාලා දන්නවනේ C ගුණාකාර මට කියන්න C ගුණාකාර මොනවද කියලා 100ව කියන්න පුළුවන් 100 200 300 400 කියලා කියන්න පුළුවන් පටන් ගන්න 100ව එකක් 100යි කියලා වැඩ පටන් ගන්න 100ව එකක් 100යි කියන්නේ අපි මෙහෙම ලිමිට් එකක් දාගත්තහම දැන් එකේ සිට 50 දක්වා 100 ගුණාකාර කිව්වොත් 100 ගුණාකාර කියන එක හරියි. එකේ ඉඳන් 50 වෙනකන් තියෙන 100 ගුණාකාර පොඩ්ඩක් තේරුන්නේ නැහැ. එකේ ඉඳන් 50 වෙනකන් ගණන් කරන් යම් 1 2 3 කියලා 50ට යනවා. ඒ යද්දි 100 200 කියලා කියවෙනවද? නෑ අහුවෙන්නේ නෑ වැඩි සෙට් වෙන්නේ නෑ. ඒ කියන්නේ 100ව නෑ. 100 ගුණාකාර නෑ. 100ක් නෑ 200 300 මොකක්වත් නෑ. එයි එකේ ඉඳන් 50 යනකන් යද්දි 100 එකක්වත් හම්බෙන්නේ. එහෙනම් මේක ඇතුලේ ලියන්න කවුරුත් නෑ අපිට. මේ x කියන කුලකයේ ඇතුලේ සංගල වරහන් ඇතුලේ කමා දාලා ලියන්න කවුරුත් නෑ. කවුරුත් නැත්තම් දඩ බඩ ගාලා බිඳුව කියලා එහෙම ලියන්න යන්න එපායි. සංගල වරහන් ඇතුලේ බිඳුව ලියුවොත් බිඳුව අවයවයක් වෙනවා. කවුරුත් නැත්තම් මෙන්න මේ විදිහට සංගල වරහන් දෙක ඇතුලේ හිස් හිඩසක් තමයි තියන්න ඕනේ. හිස්ව පවතින ඕනේ. මේක හිස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් මේක ලියන්න තව ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් x සමානයි කියලා ලියලා සංගල වරහන් පාවිච්චි කරන්නේ නැතුව මොනවම බිඳුවක් දාලා ඔක කපන්න පුළුවන්. කවුරුත් නැහැයි කියලා කියන්නේ. නම් මතක තියාගන්න ඔහොම කුලකක් තියෙනවා. වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හැබැයි මේ කුලකයේ ඇතුලේ මොකෙක්වත් නැහැ. දැන් අපි මෙහෙම ගමුකෝ. ප්‍රධාන පිරිමි පාසලක ඉන්න ගැහැණු ළමයි අපි හිතමුකෝ නුවර ට්‍රිනිටි එකේ හරි එහෙම නැත්නම් කිංසුඩ් එකේ හරි ධර්මරාජේ හරි මොකේ හරි දිල්වෙස්ට් හරි මොකේ හරි මොන ඉස්කෝලේ ගත්තත් පිරිමි ඕන ඉස්කෝලයක් ගන්න කිසි අවුලක් නැහැ ඕන ඉස්කෝලයක් පිරිමි පාසලක මිශ්‍ර එකක් නෙවෙයි මිශ්‍ර පාසලක් ගත්තොත් ඒකේ ගැහැණු ළමයි ඉන්නවනේ පිරිමි පාසලක් ගත්තා ත්‍රිත්ව විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ගැහැණු ළමයි කියලා කුලකයක් ගත්තොත් ඉන්නවද? දැන් කියන්න එපා. ගැහැණු ළමයි වගේ එකෙක් ඉන්නවා අපේ පන්තියේ. මූ නිකන් කෙල්ලෙක් වගේ. අයියෝ ගැහැණු ළමයි. ඒක නෙවෙයි කිව්වේ. ගැහැණු ළමයි වගේ ඒක වැඩක් නෑ. ඒක අපිට අදාළ නෑ. අපි කියන්නේ ඒකේ ගැහැණු ළමයි ඉන්නවද? නෑ. පිරිමි පාසලක් කොහෙන්ද ගැහැණු ළමයි? කවුරුත් නෑ. එහෙනම් ගැහැණු ළමයිගේ නම් ලිස්ට් එකක් ලියන්න. එක ළමයෙක්වත් නෑ. හිස් ඕකේ මනින් පැත්ත ගන්නත් පුළුවන්. ගෑනු ළමයින්ගේ ඉස්කෝලේක ඉන්න පිරිමි ළමයි. ගෑනු ළමයි කොහෙද බාලිකා පාසලේ කොහෙද පිරිමි ළමයි ඉගෙන ගන්න. පිරිමි ළමයි නෑ නේ. තේරුණා නේද ඉන්නේ?
ඒකට කවුරුත් නැහැ. ඔන්න කුලක තියෙනවා. ඔන්න ඔය වගේ කුලක ගත්තොත් මෙන්න මේ වගේ කුලක වලට අපි කියනවා අභිශුන්‍ය කුලක කියලා. අමතක අය මතක් කරගන්න මාර වැදගත් නිසායි මේ ආය කියන්නේ. නම් මේක උගන්වන්න නෑ. මම උගන්වන්නේ මේවා නැත්තම් ඉවරයි අර 10ට යද්දී ඔයාලට ওই ටික නැති වෙච්ච ගමන් අර ලකුණු 10 මගේ හැරෙනවා. මාර ලේසි පාඩමක් එකයි මේ නැවත ඔක්කොම වාත සීන් ඔක්කොම කියාගෙන යන්නේ. හරි. මේවට කියන්නේ අභිශුන්‍ය කුලක කියලා. මේක තව විශේෂත්වයක් තියෙනවා. මේ කුලකයේ අවයව ගාන ගත්තොත් අපි දන්නවනේ අවයව ගාන ලියන්නේ number of කියලා. කුලකයේ x නම් ඒක සංකේතවත් කරන්නේ මොන ඔය විදිහට. ඒ කියන්නේ මේ සංකේතය පාවිච්චි කරන්නේ x කුලකයේ අවයව ගණන කියන එකට. අවයව ගණන කීයද? එකක්වත් නෑ. බිඳුවයි. දැන් බිඳුව දැම්මනේ. නෑ ගානට බිඳුව දැම්මේ. කී දෙනෙක් ඉන්නවද? අර කලින් එකේ උත්තේ සංඛ්‍යා සීන් එක චුට්ටක් පෙරලා බලන්න. 1 3 5 7 9 කියන එක කීයක් ඉන්නද? 1යි 3යි 5යි 7යි 9යි 5 දෙනයි. එහෙනම් එන්නේ ගත්තොත් අවයව ගන්න 5යි. මේකේ අවයව ගන්න බිඳුවයි. අවයව ගන්න බිඳුවක් වෙන කුලකයට තමයි කිව්වේ අභිශුන්‍ය කුලකය කියලා. පැහැදිලිද කතාව? මෙන්න නම් අභිශුන්‍ය කුලකය නිරූපණය කරන හැටි හොඳට මතක තියාගන්න. right. ලියන්න මාතෘකාවක් අනු මාතෘකාවක් අභිශුන්‍ය කුලක කියලා. අනු මාතෘකාවක් ලියන්න අභිශුන්‍ය කුලක. අභිශුන්‍ය කුලක. right. ඒක යටතේ ලියන්න. අවයව එකක්වත් නොමැති අවයව එකක්වත් නොමැති කුලක අවයව එකක්වත් නොමැති කුලක මෙනමින් හැඳින්වේ මොනමින්ද? අභිශුන්‍ය කියන තුන. අභිශුන්‍ය කුලක කියලා. මෙනමින් හැඳින්වේ. right. උදාහරණයක් වගේ දාලා ගමු. උදාහරණ කියලා දාලා ගන්න. මෙන්න මේ කොටස. උදාහරණ සමානයි කියලා දාලා ගන්න. සමස්තය ලියා ගන්න. පට්ට වැදගත් දෙයක් මේ කියලා දුන්නේ. හරි නේද? right. හිමීට සිටමු ඊළඟ කොටසට. දැන් තමයි 9 පන්තියට ආරම්භයක් ගන්න. බලන්න ක්ලාස් එකෙන් භාගයක් විතර පැයකට ආසන්න කාලයක් වෙන් කරලා මේ වටපිටාව ඔක්කොම ටික කියාගෙන ආවේ හොඳට තේරුම් ගන්න. පාඩම මාර්ලේසි චූටි කෑල්ලක් හරි මගහැරුණොත් කෙලවෙනවා. හොඳටම කෙලවෙනවා. පාඩමම බැරි වෙනවා. ඒකයි මුල ඉඳන් කියාගෙන ආවේ ඇත්තටමත් ඔය කියපුවාගේ වැදගත් දෙයක් නැතිම තරම්. නෑ කිව්වේ මොනවද හරිද? නෑ එහෙම හිතන්න එපා. ඔය කිව්ව ටිකේ මාර ලොකු දෙයක් තියෙනවා. හැබැයි අර අමුතුවෙන් මතක තියාගන්න කියලා වගේ දේවල් නැතිම තරම්. ඒ නිසා හරිම ලේසි දේවල් ටිකක් කිව්වේ.
දල වශයෙන් හොඳට ඔළුවට ගියා නම් දල වශයෙන් ඔළුවට ගියා නම් පාඩමේ හොඳට මේ හිටියා නම් මේ ටික හොඳට ඕම ප්‍රමාණවත් ආය බලන්නවත් ඕන වෙන්නේ නැහැ ඇත්තටම. ඔළුවට ගියා නම් සිද්ධි. රයිට්. දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. පටන් ගමු. අපි අද දවසේ කතා කරනවා 9 පන්තියේ කුලක වර්ග කියන කොටස්. මොනවද කුලක ಜಾති තියෙන්නේ? ආය හඳුරගන්නේ කොහොමද? උත්තර ලියන්නේ කොහොමද කියලා අද දවසේ කතා කරමු. ඊට පස්සේ කුලක ඊළඟ වීඩියෝවේ ඒ කියන්නේ ඊළඟ දවසේ අපි පන්තියෙන් හම්බෙද්දී අපි කතා කරනවා කොහොමද කුලකවල ඉතුරු ටික වෙන් රූප සටහන් සහ එතනින් ඉස්සරහට ඔයගේ තියෙන ප්‍රදේශ සහ ඡේදන මේල කතන්දර ටිකට ඊළඟ දවසේ යනවා. right. අපි ගම් කුලක වර්ග මොනවද කියලා බලමු. පළවෙනි වර්ගය. පරිමිත කුලක. යන අනුමාතෘකාවක් එක කියලා දාලා පරිමිත කුලක ලියන්න කොහොමද? මම පැහැදිලි කරන්නම් හිමීට ලියන්න පරිමිත කුලක. මෙන්න මෙච්චරයි සිද්ධිය. පරිමිත කියන වචනේ තේරුම පරිමිතිය කියලා එහෙම කියන්න එපා. මේ පරිමිතයි කියන්නේ මොකද්ද පරිමිතයි කියන්නේ? දන්නේ නැහැ. වැඩි හිතන්න. උදාහරණ දෙකක් ගන්න මුකුත් ලියන්න එපා. හොඳට අවධානයෙන් අහන් ඉමු අපි. මම කුලක දෙකක් ගන්නම් A සහ B කියලා. E මම ගන්නවා දෙකෙහි ගුණාකාර පටලව ගන්න එපා කියන දේ හොඳට අහගන්න. B කුලකය මම ගන්නවා. එකක් 10ක් අතර දෙකෙහි ගුණාකාර. දැන් ආයෙත් අහන්න පොඩි වැදගත් වචනයක් මම මෙතනදී පාවිච්චි කරා. ඉස්සෙල්ලා පාවිච්චි නොකරපු ඉස්සෙල්ලා සිතතෙක් කියලා නෙගී. දැන් තව පොඩි අලුත් දෙයක් කිව්වා 1ක් 10ක් අතර කියලා. උත්තත් අතර කිව්වේ. අර බිත්තියයි මේ බිත්තියයි අතර තමයි මම මේ දඟල ඉන්නේ කියන්නේ. මම එහාට මෙහාට යන්නේ එහා කොනේ බිත්තියයි මෙහා කොනේ බිත්තියයි අතරට. ඒ කිව්වේ අයි බෝඩ් එක තියලා තියෙනවා. මම ලියන්නේ බෝඩ් එකේ එහා කොනයි මෙහා කොනයි අතරට. බෝඩ් එකේ එහා මායිමේ ලියුවොත් මායිමේ ලියුවට පේන්නේ නැහැ නේ. මේකේ මායිමේ ලියුවොත් බෑ. ඒ දෙක අතර තමයි ලියන්නේ. දැන් අර බිත්තියේ කොනේ ඉඳන් මේ බිත්තියේ කොනට මං එනවා කියම බිත්තිය ඇතුළට යන්න පුළුවන්ද? මායිමේ ඇතුළට යන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ සීමා දෙක නැතුව මැද ඒවා ටික ගන්න. හරිනේ කතාව? එහෙනම් මෙතන අතර කියන්නේ එකක් නෑ 10ක් නෑ මේ දෙක අතර ටික විතරයි. මෙන්න මේ දෙක අතර ටික විතරයි අපි ගන්න. හරි නේද කතාව? ඔච්චරයි. මාර ලේසියි. ඇත්තටම ලේසි. ඔව්. හරි. දැන් අපි මේ දෙක නිකන් ලියාගමු. නිකන් අර ඉගෙනගත්ත දෙවෙනි ක්‍රමයෙන් ලියාගමුද සංගලවර හන්දලා. ඔයාලා ලියන්න එපා කියන්න. දෙකේ ගුණාකාර ලියමුකෝ. කියන්න දෙකේ ගුණාකාර 2 4 6 8 10 12 14 16 18 20 22 24 26 තව යනවනේ. ඉතින් අද ක්ලාස් එක ඉවර වෙයි. අද ක්ලාස් එක ඉවරලා නෙමෙයි ඔයාලා මැරෙනකම් ඔයාලා ලියලා ඉන්න පුළුවන්. පොඩි ආතල්ලයක් ගත්තා ඒක ආසයි වගේ නා. ලියලින්. ඉවර වුණ දවසට මට කියන්න. ඉවරයි සර්. හරිද? පුළුවන් ඉවර කරන්න. ජීවිතේට බැලී ඉවර කරන්න. කෝටියට යනකම් ලියුවා කියන්නකො කෝටියට. ඊකෙදී ලක්ෂ 100යි කිව්වේ. ආ ලියුවා කියන්නකො. ඒකේ බින්දු කීයක්ද? ලක්ෂ 100ක් කියන්නේ. ලක්ෂයට නම් බින්දු 5යි ලක්ෂ 100යි කියන්නේ බින්දු 7යි. දඩ. ඒ ඉතින් ඊට පස්සේ අගට දෙකක් එකතු කරා නම් ආයෙත් ඊළඟ දෙකේ ගුණාකාරය. කොටිය පාස් කළ දෙක. තව දෙකක් 4. ආයෙ යන ඉවර වෙන්නේ නැහැ. ඉවරයක් නෑ. ඔව් යනවා. මෙන්න මේ වගේ ලියලා ඉවර කරන්න බැරි කුලකක් තියෙනවා.
මේක ඉවර වෙන්නේ නැහැ. මේක දිගටම යනවා. මේවා දිගටම යද්දී මෙහෙම පත ගොම් පාට වැඩ කරන්නේ ගොඩාක් ලියලිය. සාමාන්‍යයෙන් 3ක් හෝ 4ක් ලියලා කමාවක් දාලා තිත් 3ක් දාලා සංගල වරහන දාලා අපි වැඩේ ඉවර කරනවා. ඒ කිව්වේ මේක ලියද්දි නෝමල් එකේ ලියන්නේ අපි මෙහෙම. ඒ සමානයි කියලා පටන් ගන්නවා. හරිද? 2 4 6 8 කියලා පටන් ගන්නවා. 4ක් විතර ලියුවම හොඳටම එයි. අවසානයේ කමාවක් දාලා තිත් 3ක් දාලා සංගල වරහන වහනවා. මේකෙන් කියන්නේ මේ කුලකය ජීවිතේට ඉවර වෙන්නේ මේ රටාව යනවා වගේ 2 යනවා. ඇදිලිද කතාව? right. then B ලියමුකෝ පාඩුවේ වගේ. B දෙකේ ගුණාකාර. හැබැයි B ට සීමාවක් තියෙනවා මෙන්න මෙහෙම. මේ සීමාවක් තියෙද්දි 1ක් 10ක් අතර කියලා මේ තියෙන සීමාව. නිකම්ම දෙකේ ගුණාකාර නෙමෙයි. 1ක් 10ක් අතර ලිමිට් එකක් තියෙනවා. 1යි 10යි අතර ඉන්නේ උන් විතරයි. ඒ කිව්වේ 2 4 6 8 10 කියලා යන්නයි තියනේ. එයි 1යි 10 අතර කියොම් 10 ගන්න බෑනේ. බිත්ති දෙක ගත්තේ නෑනේ. මායින් දෙකේ ලිව්වේ නෑනේ. මැද ලිව්වේ. එකක් නෑ 10ක් නෑ. අතර ඒවා 10 ගන්න බෑ. ඔච්චරයි ගන්න වෙන්නේ. එතකොට 12. යකෝ මායිම පැන්නට පස්සේ ඉඩමේ මායිම පැන්නට පස්සේ අල්ලපු ඇටි. ඒකේ ගෙදර කෑල්ලක් හදන්න ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. කුටි කාලේ ගෙදර. තමන්ගේ ටිකේ විතරක් ගීම ගන්න. තමන්ගේ ටිකේ විතරක්. අදාළ ටිකේ විතරක්. right 2 4 6 8 විතරයි. මෙන්න මේකේ තියෙන විශේෂත්වය හොඳට අඳුර ගන්න. මේ දෙකේ විශේෂත්වය තේරුණාද? මේක නැවතුණා. මේක ලියලා ඉවර කරන්න පුළුවන් වුණා. අරක ජීවිතේට ඌ මැරෙනකම් උත්සාහ කරොත් මේක ලියලා ඉවර කරන්න බෑ. ඕක ලියලා ඉවර වෙන්නේ නැති වෙයි ඌ මැරෙයි. ඕක තමයි වෙන්නේ. හරිද සීන ඒක ලියලා ඉවර කරන්න බෑ. දැන් කවුරු හරි කිව්වොත් ලංකාවේ ජනගහණය නැත්තම් ලෝකයේ ජනගහණය ගණන් කරලා ඉවර කරන්න පුළුවන්. අමාරු වෙනවා. අද බෑනේ. හරි අද බැරි වෙයි. හිට බැරි වෙයි. ඌ මැරෙනකම් බැරි වෙයි. දඩ ගේමක් දීලා ගණන් කරන්න. ඌ මැරුණත් අපිට ගණන් කරලා ඉවර කරන්න පුළුවන් නේද? ජනගහණය අපි හොයලා තියෙනවනේ ජනගහණය වල ගණන් කරනවනේ අවුරුදු ගානකට මෙච්චරයි කියලා ගණන් කරනවනේ ජනගහණය. ගණන් කරන්න පුළුවන්. පට්ට ලොකු ගානක් හරි ගණන් කරගන්න පුළුවන්. මේක එහෙම බෑනේ. මැත්ස් වල ගණන් ඉලක්කමක් නතර වෙන තැනක් නෑනේ. හරියට ලංකාව ණය වෙනවා වගේනේ. මේක ණය වෙනවා ඉවරයක් නෑ. යනවානේ. ඉන්න පාලකයෝ මැරුණත් රට ණය වෙනවා. දඩ සීන් එකක් වෙන්නේ. ඒ වගේ තමයි. සිද්ධිය ණය වෙනවා. ඔගේ නතර වීමක් නෑ. ණය වීගෙන යනවා. කිල වෙනවා කියලා තමයි කියන්නේ. එහෙනම් මේ විදිහට නතර වීමක් නැතුව දිගටම යනවා. මොකද්ද අපිට මේක ලියන්න බැරි? මේ කුලකේ පුළුවන් මේක බැරි දේ මොකද්ද? අවයව ගණන ලියන එක. මේ කුලකේ ඉන්නේ කී දෙනෙක්ද? උඹලා පන්ති කීයක් ඉන්නවද? ගණන් කරලා ඩක්කලගේ. දැන් ඔය චිල්ඩ්‍රන්ස් ඩේ එකට මොනවා හරි දෙන්න අහනවා. චිල්ඩ්‍රන්ස් ඩේ එකට මොනවා හරි දෙන්න අහනවා. ආරි පන්ති කී දෙනෙක් ඉන්නවද කියලා අහනවා. දැන් අද මොකද කියන්නේ? පන්ති ගණන් කරා කිව්වා 35යි 45යි 50යි 52යි ගණන් කර කියනවා. ගණන් කරන්න බැරි පන්ති ඉන්නවා. එහෙම උලක් වෙන්නේ නැහැ නේද? හරි. හැබැයි දඩ සිද්ධිය මේ වගේ ඉන්න අවයව ගන්න මේ ඒකුලකේ අවයව ගන්න ගත්තොත් එන්නේ ගණන් කරන්න බෑ. ඔක තමයි කතාව. මේක ගණන් කරන්න බෑ. ඔකේ දන්නේ නැහැ අපි කීයක් ඉන්නවද කියලා. පට්ට ලොකු ගණනක්ද? නෑ පට්ට ලොකු ගණනක් නෑ ඊටත් වඩා ලොකු. ඒකේ ගණන් කරන්න බෑ. يعني චුට්ටක්වත් ගන්න බෑමයි. හැබැයි B කියන කුලකේ ගත්තොත් මේකේ අවයව ගන්න B කුලකේ කී දෙනෙක් ඉන්නවද කිව්වොත් B කුලකේ 1යි 2යි 3යි 4යි කියලා ගණන් කරේ 4 දෙනයි නම් මෙන්න මේකේ 4 දෙනයි. අවයව ගණන් කරන්න පුළුවන් එකට. අවයව ගාන නිශ්චිතයි නම් කුලකේ ඉන්නේ කී දෙනයිද කියලා කියන්න පුළුවන්. පන්ති ඉන්නේ කී දෙනයිද කියලා කියන්න පුළුවන් නම් අන්න ඒ කුලකවලට ප්‍රමාණය නිශ්චිත වෙච්ච කුලකවලට මේ B වගේ කුලකවලට අපි කියනවා පරිමිත කුලක කියලා. ඔන්න පරිමිත කුලක. එතකොට මේක ඔටෝම මේ A කියන සිද්ධිය ගත්තාම මේ A ඔටෝම මේ සීන් එක ඔටෝම අපරිමිත කුලක වෙනවා. පරිමිත නෑ.
අප්‍රමාණයි අපරිමිතයි. පරිමිතයි කිව්වේ ප්‍රමාණාත්මකයි. ප්‍රමාණය ගණන් කරලා ඉවර කරන්න පුළුවන්. අප්‍රමාණයි නම් නිශ්චිත ප්‍රමාණයක් නැත්නම් අපි ඒකට කියනවා අපරිමිත කුලකයක් කියලා. පැහැදිලිද කතාව? ඉවරටම ඉවරයි වගේ පාඩම. ඔයාලා පරිමිත කුලක කියලා මම මාතෘකාව ලියන්න කිව්වේ. ඒක යටින් මම මේ කියන දේ ලියලා ඊට පස්සේ අවශ්‍ය වහන ලියන්න කියලා කියන්නේ. ලියන්න පරිමිත කුලක කියලා මාතෘකාව. ඒක යටතේ ලියන්න මම මේ කියන ටික. කිසියම් කුලකයක පවතින අවයව ගණන නිශ්චිතවම ප්‍රමාණාත්මක වශයෙන් දැක්විය හැකිනම් එවැනි කුලක පරිමිත කුලක ලෙස හැඳින්වේ. right. කිසි දෙයක් ලියන්න එපා. දෙක කියලා දාලා මාතෘකාව ලියන්න. අපරිමිත කුලක. දෙක කියලා දාලා මාතෘකාව ලියන්න. අපරිමිත කුලක. නිදහසේ වගේ කතා කරමු. මොකක්ද අපරිමිත කුලකයක් කියලා කියන්නේ? මොකක්ද අපරිමිත කුලකයක් කියලා කියන්නේ? අපරිමිතයි කියන්නේ දැන් කිව්වනේ දැන් ටිකට කලින් කිව්වනේ පරිමිතකේ විරුද්ධ වචනේ අපරිමිත. ඒ කිව්වේ ලස්සන අවලස්සන වගේ. ඒ වගේ විරුද්ධ වචනේ. ඒ කියන්නේ මේකේ ප්‍රමාණය ගණන් කරගත්තනේ දැන් මේ B එකේ. හරි ගණන් කරගත්තා. ගණන් කරන්න බැරි ඒවා අපරිමිතයි. ඒක ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේ පොඩි කෑල්ලක් ලියමු. right කියන්නේ. කුලකයක කෙටියෙන් කුලකයක පවතින අවයව ගණන අසීමිත වේ නම් අසීමිත කියන්නේ සීමිත නෑ, සීමාවක් නෑ. උගේ තියෙන අසීමිතයි මාර්ගය. right. අසීමිත වේ නම් එවැනි කුලක අපරිමිත කුලක ලෙස හැඳින්වේ. right. ඔය පැහැදිලි කිරීම දෙකට පස්සේ මෙන්න මේ ටික ලියාගමු. මේ සමස්තය ලියාගන්න. උදාහරණ දෙකම. A කියලා මම එකක් ගැන කතා කරා, B කියලා තව එකක් ගැන කතා කරා. right. A ටික පැහැදිලිව ලියාගන්න. මේ සිද්ධිය ලියලා ඉවර කරලා මේකෙන් දාගන්න අපරිමිතයි කියලා කුලකය. B පැහැදිලිව ලියාගන්න. මෙන්න අවයව ගාන NB කියලා ගත්තේ. A නින්ද පරිමිතයි කියලා කිව්වා. මේක අපරිමිතයි කිව්වේ. මෙන්න අවයව ගාන ලියද්දි කෙලවුණා. ඉන්නේ ලියන්න බෑ. දන්නේ නැහැ. කොච්චර තියෙනවද දන්නේ නැහැ. මාර ගොඩක් තියෙනවා. අසීමිත. එහෙනම් අපරිමිත. ලියලා ඉවර කරන්න පුළුවන්. ගොඩක් ලියලා ඉවර කරන්න පුළුවන්. දැන් මෙහෙම කිව්වොත් කවුරු හරි නිකන් හිතන්නකෝ. 1000ට අඩු 2 ගුණාකාර. මේ කොච්චර ලියන්නද? කොච්චර ලියුවත් ලියලා ඉවර කරන්න පුළුවන් නේද?
කීයෙන් හරි පැයක් ගිහිල්ලා ලියලා ඉවර කරන්න පුළුවන්. 2 4 6 කියලා ගියා 990ට ඉවරයි. 18 අඩුයි. ලියන්න අපුනේ ඉවර කරන්න පුළුවන්. අවයව ගාන ගණන් කරන්න බැරිද එහෙනම්? පුළුවන්. ලියලා ඉවර කරන්න පුළුවන් නම් අවයව ගාන ගණන් කරලා ඉවර කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් කුලකේ පරිමිතයි. පැහැදිලි නේ කතාව. ඉවරයි සිද්ධිය දාගන්න. පැහැදිලි සිද්ධිය දාගන්න හොඳට ලියා ගන්න, ලස්සනට ලියා ගන්න, තේරෙන්න ලියා ගන්න. right. දැන් ගන්න 22.1 අභ්‍යාසය. අච්චුපුතේ 22.1 අභ්‍යාසය පට ගාලා සාකච්ඡා කරමු. මම ප්‍රශ්නේ කියවද්දි තමන් උත්තරේ හිතන්න ඕනේ. ඔහේ ඉන්න එපා මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඔහේ වාඩි වෙලා ඉන්න එපා. අනිවාර්යෙන් ඉතින් ඉවරයි ආ. ඉවරයි කියලා ගන්න තමයි යන්නේ. ප්‍රශ්නේ කියවන්න කිව්ව ගමන් කියවන්න මට කලින් උත්තරේ හිතන්න. අන්න වැඩි. ඉගෙන ගන්නවා කියන්නේ ඒකට. තමන් හිතන්න. වැරදුනාට කමන්නේ. හිතන්න කියන එක කියන්නේ හිතන්න. වෙහෙසවල හිතන්න. ඔළුව වෙහෙසවල හිතන්න. right. පහත දක්වා ඇති කුලක වලින් පිටු අංක 12 22.1 අභ්‍යාසය. පහත දක්වා ඇති කුලක වලින් පරිමිත කුලක හා අපරිමිත කුලක වෙන් කර ලියන්න. ලියන්න ඕනේ. හිතන්නකෝ ඈ. දැන් පළවෙනි කුලකේ මම කියුවම ඌ පරිමිතයිද අපරිමිතයිද කියලා හිතන්නකෝ. ඔන්න මම කියවනවා. ඒ සමානයි සංගල වරහන් ඇතුලේ දීලා තියෙනවා බිඳුවේ සිට 57ක් පහේ ගුණාකාර. බිඳුවේ සිට 57ක් පහේ ගුණාකාර. කිව්ව ගමන් පහේ ගුණාකාර කියලා හරි කුලකයක්. කුලකනේ ඉතින් දීලා තියෙන්නේ නැත්නම් සංගල වරහන් ඇතුලේ දෙන්නේ නැහැ නේ. බිඳුවේ සිට 57ක්.
හොඳට තේරුම් ගන්න. සීමාවක් දීලා නේද තියෙන්නේ? ලියලා ඉවර කරන්න පුළුවන්. 50ත් එක්ක කියන්නේ 50න් නවතින්න ඕනේ. එතනින් එහාට යන්න අපිට අයිතියක් නැහැ. ලියලා ඉවර කරන්න පුළුවන්. ලියලා ඉවර කරන්න පුළුවන් නම් අවයව ගණන් කරන්න පුළුවන්. එහෙනම් මේ කුලකය ප්‍රමාණාත්මක වශයෙන් කියන්න පුළුවන් කුලකය පරිමිත කුලකයක් වෙනවා. ඕක තමයි කතාව. හරි. බලන්න දෙවෙනි එක. B. B සමානයි නිකිල. කවුද બોලේ නිකිල? අර පන්දිහා පන්තික. ඌ නෙමෙයි ඈ. එහෙනම් කවුද නිකිල? නිකිල කියන්නේ මොනවද? මම කියලා දුන්නේ නෝමල් එකේ අපි සංඛ්‍යා රේඛාව අඳිද්දී නෝමල් එකේ අඳිද්දී සාමාන්‍ය විදිහට අඳින්න. දැන් අසාමාන්‍ය විදිහට වෙන එකකට වෙනස් විදිහකට අඳින්න පුළුවන්. නෝමල් පිට සංඛ්‍යා රේඛාව අඳිනවා නම් අපි අඳින්නේ කොහොමද? නෝමල් පිට. නියමනේ අඳින්නේ. නෝමල් පිට. බිඳුව ඊපතට යනවා 1 2 3 ආවම යනවා. මෙහෙට ඍණ 1 ඍණ 2 කොහොම යනවා? එතකොට අපි ලකුණු කරේ මොනවද? බිඳුවෙන් දකුණු අත පැත්තට ලකුණු කරා ධන පූර්ණ සංඛ්‍යා. ධන 1 ධන 2 ධන 3 ඕවා. බිඳුවෙන් මෙහෙට ඍණ පූර්ණ සංඛ්‍යා ඍණ 1 ඍණ 2 ඍණ 3 ආවා. මැද බිඳුවක් තිබ්බා. හරි. ඔය ඔක්කොම ගත්තාම මේකේ ධන පූර්ණ සංඛ්‍යයි ඍණ පූර්ණ සංඛ්‍යයි බිඳුවයි සෙට් එකම ගත්තාම අපි ඔය හැඳින්වුවා නිකිල කියලා. රයිට්. එහෙම ලියනවනේ. ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ධන 6 ධන 7 ධන 8 ධන 9 ධන 10 ධන 11 ඉවර වෙන්නේ නැහැ. පට්ට ගොඩක් ලියුව හැකි. බිඳුව ලියුවා. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඒකත් කියලා වෙනවා. ඒකත් දිගටම යනවා. එහෙනම් ලියලා ඉවර කරන්න බෑ. කොහෙන්ද ඔයගල්ලන්නේ හැම වෙලෙම කොහොම හැම එකම හිතන්න ඕනේ. ඕනේ. මොකද්ද ට්‍රික් එක? ලිමිට් එකක් තියෙනවද? සීමාවක් තියෙනවද බලන්න. දැන් අර ඒ කියන කුලකේ කතා කරද්දී බිඳුවේ සිට 50ත් එක් කියලා සීමාවක් තිබ්බා. දඩ සීමාවක්. එහෙනම් පරිමිතයි. සීමාවක් නැත්තම් සිංහල වචනේ අසීමිතයි. අසීමිතයි නම් අප්‍රමාණයි. ඒ කියන්නේ අපරිමිතයි. හරි මේ කතාව. ඔන්න හිතන විදිය. ඊළඟ එක. දැන් ආයේ ඔක්කොම සම්පූර්ණ සාකච්ඡා කරන්නේ ඔය ට්‍රික් එක පාවිච්චි කරලා එකපාර හිතමු. මේක තමයි වෙන්න ඕනේ. ඔයාලගෙන් ඇත්තටමත් ඒකයි වෙන්න ඕනේ. තප්පරයට දෙකට උත්තරේ හිතෙන්න ඕනේ. මේකට විනාඩියක් ගන්නවා කියන්නේ මනුස්සයට මුංගල්ම වෙන්න ඕනේ. අනිවාර්යෙන් මුංගල් වෙන්න ඕනේ. ඇයි? විනාඩියක් ගන්න දෙයක් නැහැ. ඉතින් අර අල්ලගන්න ට්‍රික් එක දැන් දන්නව. වටපිටාවෙන් හොඳට කියලා දුන්නා. අවබෝධයක් තියෙනවා. දඩගීමක් දෙන්න. හරි. බලන්නකෝ. C සමානයි බිඳුව හා එක පමණක් යොදාගෙන ලිවිය හැකි සංඛ්‍යාව. ලියලා ඉවර කරන්න පුළුවන්ද බැරිද? බිඳුව හා එක පමණක් කියලා තියෙනවා. බිඳුවයි එකයි විතර පාවිච්චි කරලා ලියන සංඛ්‍යා ලියලා ඉවර කරන්න පුළුවන්ද බැරිද? දැන් කවුරු හරි කිව්වොත් මෙහෙම කවුරු හරි කියනවා බිඳුවයි එකයි පාවිච්චි කරලා ලියලා තියෙන්නේ. රයිට්. මම ලියනවා මෙන්න මෙහෙම. බිඳුවයි එකයි හරි. ඔන්න බිඳුවයි එකයි මෙහෙම පාවිච්චි කරා. මෙහෙම පාවිච්චි කරා. ඔච්චරයි නේ ලියන්න පුළුවන් බිඳුවයි එකයි පාවිච්චි කරලා. ඇයි මෙහෙම බැරිද? බිඳුවයි එකයි විතරයි පාවිච්චි කරා. ඇයි මෙහෙම බැරිද? ඇයි මෙහෙම බැරිද? ඇයි මෙහෙම බැරිද? ඇයි මෙහෙම බැරිද? කියලා වෙනවා නේ. කොච්චර ලියුවද? සීමාවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ මෙහෙම කිව්වනම් ගෙන අපරිමිතයි. කුලකේ අපරිමිතයි. හැබැයි මෙහෙම කිව්වනම් බිඳුව සහ එක යන සංඛ්‍යා එක්වතාවක් පමණක් යොදාගෙන ඔන්න මම දඩ වචනයක් කිව්වා. එක්වතාවක් පමණක් කිව්වනම් අනේ මේ දෙක විතරයි තියෙන්නේ. එහෙනම් පරිමිතයි. දැන් එහෙම කියලා නෑනේ. දැන් කියන්නේ බිඳුව හා එක පමණක් යොදාගෙන. බිඳුව හා එක විතරයි. මං කියනවා ඔයා අල්ලන්නේ ඔයාලා ලියන්න ගන්නේ නිල් පෑනයි කළු පෑනයි විතරයි. වෙන එකක් ගන්නෙම නෑ. ගෙන රතු පෑන එහෙම ගන්න එපා කියලා කිව්වේ. හරි. නිල් පෑන් එකයිද දැන් ගන්න පුළුවන්? අවුල නැහැ. නිල් ජෙල් පෑනෙන් ලියන්න පුළුවන්. නිල් නිකම් පෑනෙන් ලියන්න පුළුවන්. තව නිල් නිකම් පෑනක් තියෙන්න පුළුවන්. පෑන් ගොඩක් තියෙන්න පුළුවන්. මං කියනවා නිල් හරි කළු හරි පෑන විතරයි පාවිච්චි කරන්නේ. ඒකත් එකම පෑන පාවිච්චි කරලා තියෙන්න ඕනේ. නිල් නම් එක පෑනයි වර්ග දෙකක් බෑ. එතකොට මේ බිඳුවයි එකයි කියන සංඛ්‍යා දෙක එක වතාවක් විතරයි. දැන් එහෙම කියලා නෑ. එහෙනම් මේක අපරිමිතයි. ඔන්න හිතන විදිහ රයිට්. තර්ක කරන්න හැම වෙලෙම. ඊළඟට කියනවා 25265 සංඛ්‍යාව සෑදී ඇති ඉලක්කම්. මේක සෑදී ඇති ඉලක්කම් කියලා කිව්වම 25265. 25265. මෙන්න සංඛ්‍යාව.
මොනවද සංඛ්‍යා තියෙන්නේ? 2 තියෙනවා, 5 තියෙනවා, 6 තියෙනවා. ඔච්චරයි කුලකේ තියෙන්නේ. වෙන මොනවද සංඛ්‍යා ලියනවද? නෑ වෙන මොකුත් ලියන්නේ නැහැ. කිසි එකක් ලියන්නේ. ඉලක්කම් කියව ඉලක්කම්. මේකගේ තියෙන ඉලක්කම් ටික. රයිට් ඔච්චරයි තියෙන්නේ. ඉතින් යකෝ තව තියෙනවා 2යි. ඒ අපි ලියන්නේ ඔච්චරයි. 3යි අවයව 3යි තියෙන්නේ. ඒ කියන්නේ ලියලා ඉවර කරන්න පුළුවන්. එහෙනම් කුලකේ පරිමිතයි. රයිට්. අවසානික. ඊ ප්‍රථමක සංඛ්‍යා නොවන ධන නිකිල. ඕ ප්‍රථමක සංඛ්‍යා කිව්වේ මොනවද? සාධක දෙකක් පමණක් පවතින හැටි කෝ ප්‍රථම සංඛ්‍යා කියලා. මොනවද ප්‍රථම සංඛ්‍යා? 2 3 5 7 9 ගන්නවද? නෑනේ කෙලවෙනව 9 ගත්තොත්. එයි 9 තුන් වරක් තුනෙන් හදනවා. සාධක දෙකයි විතරයි තියෙන්නේ. එහෙනම් 2 3 5 7 11 13 ආව් රයිට්. ඒවා ලියාගෙන යන්න පුළුවන්. පට්ට තොගෙන් ලියුවා හරි. ඒවා නොවන ධනනි කියලා. ඒවා නොවන හරි ප්‍රථමක නොවන. ඒ කියන්නේ 2 3 5 7 නොවන. ඒ කියන්නේ 1 2 3 ගන්නෑ 4 5 ගන්නෑ 6 7 ගන්නෑ 8 හරි 8 ගන්නවා 8 ගත්ත 9 10 11 ගන්නෑ 11 ප්‍රථමකයි 12 ගන්නවා 13 ප්‍රථමකයි ගන්නෑ 14 15 16 17 ගන්නෑ 18 කොහොම ගන්නවනේ ලියාගෙන ඉවර වෙනවා නේ එයි ප්‍රථමක සංඛ්‍යා නොවන තරණ කියලා කිව්වම ලිමිට් එකක් නෑ ඔය ලියාගෙන ගියේ කිසිම ලිමිට් එකක් නෑ ඔන්න 18 අඩුව ගියේ කියලා කිව්වොත් දන්නවා ලිමිට් එකක් තියෙනවා දැන් අන්ලිමිටඩ් අසීමිතයි එනම් කෙලින්ම කුලකය අපරිමිතයි. පැහැදිලිද කතාව? රයිට්. ඉවරයි. යා ඔන්න පළවෙනි වර්ග දෙක ඉවරයි. තව පොඩි වර්ග දෙකක් කතා කරන්න යන්නේ ලියන්න මාතෘකාව. තව පොඩි වර්ග දෙකක් කතා කරමු. ලියන්න මාතෘකාව. සමකුලක මේ හරිම ලේසි යන්නේ. මාර ලේසි. සමකුලක සමකුලක එක වචනයක් නා සමකුලක කියන්නේ right සම කියන්නේ සමානයි කියන්නේ එහෙනම් සමකුලක කියලා කියන්නේ සමාන කුලක දෙකක්. ඒ කියන්නේ මොන වගේ? සමාන කියන එක තමයි ඔය සමකුලක කිව්වේ. එහෙනම් මතක තියාගන්න මේ සමාන සිද්ධියක් තමයි වෙන්නේ. ඒකයි සමකුලක කියන වචනය පාවිච්චි කරන්නේ. සමකුලක කුලක දෙක සමාන බිඳු. මේකයි සිද්ධිය. කුලක දෙක සමාන බිඳු. තේරුන්නේ නැහැ. මට තේරුන්නේ නැහැ. පොඩ්ඩක් උදාහරණයක් අරන් කතා කරමු. ඔන්න බලන්න. මම p කියලා කුලකයක් ගන්නවා. එකේ සිට 10 දක්වා ඉරට්ට සංඛ්‍යා හරි නිකන් ලියමුද මේ p කුලකේ නිකන් ලියමු අවයව ටික ලියමු නිකන් p සමානයි 1 ඉඳන් 10 වෙනකම් එකක් ගත්ත හැකි 10ක් ගත්ත හැකි ඉරට්ට සංඛ්‍යා කතා කරන්නේ එහෙනම් ලියුව හැකි 2 4 6 8 10 ඉවරයි හරි ඊට පස්සේ මම කියනවා ඊට පස්සේ ඔන්න මම තව කුලකයක් කියනවා q කියලා q සමානයි ඔන්න මම මෙහෙම කතාවක් කියනවා 11ට අඩු දෙකෙහි ගුණාකාර 11ට අඩු දෙකෙහි ගුණාකාර නිකන් ලියමු q කියන කුලකයක් ඔන්න q ලියනවා q සමානයි අපිට ලියුව හැකි 11ට අඩු දෙකේ ගුණාකාර කියන්නේ දෙකේ ගුණාකාර 2 4 6 8 10 11ට වඩා අඩු වෙනවා 10 ගත්තා ඒක 12ට යන්න බෑ 11ට අඩු වෙනවා right කොහොමයි ඉන්නේ දැන් හොඳට සිද්ධිය බැලුවොත් 2 4 6 8 10 තමයි මෙතන ඉන්නේ 2 4 6 8 10 තමයි හරි නේද කුලක දෙකේම ඉන්නේ එකම අවයව ටික මේ සමල වරහන් තුල ඉන්නේ මොනුන්ද උන් ටිකම මේක ඉන්නවා එකක්වත් එහා මෙහා වෙන්නේ මේකෙත් වැඩියෙන් කික්වත් නැහැ 2 4 6 8 10යි 2 4 6 8 10යි මේ සෙට් එකමයි ඉන්න ඕනේ ඊ කිව්වේ තේරුන්නේ නැහැ මෙහෙම කියන්නකෝ මෙහෙම හිතන්නකෝ මම කියනවා අපි මෙහෙම හිතමුකෝ ගණන් වලට ලකුණු 75ට වඩා ගත්ත ළමයි අත උස්සන්න කියලා උස්සනවා විද්‍යාවට ලකුණු 75ට වඩා ගත්ත ළමයි අත උස්සන්න කියනවා උස්සනවා ගණන් වලට ගත්ත අයම නම් විද්‍යාවටත් අත උස්සන්නේ
ගණන් වලට අත උස්සපු අයම නම් විද්‍යාවටත් අත උස්සන්නේ. ගණන් වලට 5 දෙනෙක් අත ඉස්සුවා නම් විද්‍යාවටත් උස්සන්නේ 5 දෙනායි. අර 5 දෙනාමයි. වෙන එක්කෙනෙක්වත් අත උස්සන්නේ නැහැ. ගණන් වලට අත උස්සපු නැති එක්කෙනෙක්වත් විද්‍යාවට අත උස්සන්නේ නැහැ. ගණන් වලට අත උස්සලා විද්‍යාවට එයා අත නොඋස්සා ඉන්නෙත් නැහැ. තේරුණාද කතාව? දෙකටම උස්සන එකම සෙට් එක උස්සන. මේ මෙතන වෙන මොකුලක් හිටියොත් නිකන් හිතන්නකො මෙතන තව 12ක් වගේ හිටියා කියලා. ඔන්න සමකුලක වෙන්නේ නැහැ. මේකේ වැඩියෙන් එකෙක් ඉන්නවනේ මේකේ නැති. මේ ටිකම තියෙනවා. උන්ට තේරුණා මේ සමලවරම දෙන්නේ කවුද? උන් සෙට් එකම මේකට දෙන්නේ. right. එහෙම ඉන්නවනම් එකම සෙට් එකක ඉන්නවනම් අපි කියනවා P කියන කුලකය සමාන වෙනවා Q කියන කුලකයට කියලා. නමෙන් වෙනස් වුණා ඇතුලේ ඉන්න අය සමානයි. මෙන්න මේ වගේ කුලකවලට අපි කියනවා සමකුලක යුගලයක් කියලා. එහෙනම් P සහ Q සමකුලක යුගලයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔයාලා ලියුවනේ මාතෘකාව සමකුලක කියලා. ඒක යටතේ තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. මේකේ පොඩි නෝට් කෑල්ලක් එක්ක යන්න තියෙනවා. හරිද? ඔයාලා දන්නවනේ මම සාමාන්‍යයෙන් නෝට් දෙන්නේ නැහැ කියලා. හැබැයි මේ අලුත් දෙයක් කතා කරන්නේ එතකොට වර්ග කියලා කතා කරද්දී අර වර්ගي කොහොමද අඳුරගන්නේ මේ වර්ගي කොහොමද අනිත් එක කොහොමද පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකයි මේ හිමීට ඔක්කොම කියන්නේ. ඒකයි පොඩි පොඩි නෝට් කැලි දාගෙන යන්නේ. ඔක නැත්තම් අර ඩියුට් එකේ පස්සට ප්‍රින්ට් කරලා දුන්නා නම් ඉවරයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න තමන්ම ලියාගෙන හදාගන්න නෝට් එක තරම් මුකුත් රසවත් නැහැ. ඒ කියන්නේ මම නෝට් දෙන්නේ නැති දැන් මගේ ඩියුට් වල නෝට් නැහැ නේ. ඩියුට් එකේ ගණන් විතරයි වලට හදන්න තියෙන්නේ. උඹතර ගණන් විතරයි තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ හේතුව ඕකයි. ටයිප් කරලා දුන්නොත් මෙලෝ වැඩක් නැහැ. ප්‍රින්ට් කරලා ලස්සනට ඉස්සරහ රූපෙකුත් දාලා දෙන්න පුළුවන්. හැබැයි වැඩක් නැහැ. තමන්ම හදාගන්න. තමන් අතේ ලියන එක තමයි පට්ට වටින්නේ. මේක තමන්ට තේරෙන විදිහට ලියන්න. ඒක තමයි තවත් වටින්නේ. මම මේ කියවන එකටත් වඩා සරලව තමන්ට තමන්ගේ වචන ලියන්න පුළුවන්. යකෝ මේකයි අරකයි කියලා යකෝ කියලා හරි කමන්නේ ලියන්න. තමන්ට තේරෙන විදිහට ලියා ගන්න. ඒක තමයි වෙන්න ඕනේ. ඉගෙන ගන්නවා කියන්නේ ඒකට. ඒක කවුරුත් දෙන එකක් ඔහේ කටපාඩම් කරන එකට ඉගෙන ගන්නවා කියන්නේ. මේ කටපාඩම් ගිරව් දෙන්නේ. right. හරි ලියන්න. මේක රැඩින් ලියමු. කරුවක් දාලා. එක් කුලකයක පවතින අවයව. එක් කුලකයක පවතින අවයව. එක් කුලකයක පවතින අවයව. සියල්ලම තවත් කුලකයක අවයව සියල්ලම ලෙස ඔන්න මම දඩ වචනයක් කිව්වා ඒකෙත් සියල්ලම පාවිච්චි කරා තවත් කුලකයක අවයව සියල්ලම ලෙස පවතී නම් තවත් කුලකයක අවයව සියල්ලම ලෙස පවතී නම් ඒවා සමකුලක ලෙස හැඳින්වේ. right රූලක් ඇරලා ලියන්න තව චුට්ටක් කෙටියෙන් ඕකම ලියමු. එනම් සමාන අවයව සහිත කුලක වේ. මේ බලන්නකෝ මේකේ හිටපු අවයව ටිකමයි මේකේ තියෙන්නේ සමානයි අවයව සෙට් එක සමානයි මේ සෙට් එකමයි මෙතන. ඒකයි කිව්වේ සමාන අවයව සහිත කුලක තමයි සමකුලක කියන්නේ. කතාව ඉවරයි. මෙතන ඉඳන් දාගන්න. P Q කියලා කුලක දෙක දාගන්න. වෙනස් කුලක දෙක. එකම නෙවෙයි තිබ්බේ. මේ සිංහලෙන් තිබ්බේ ඉරට්ට සංඛ්‍යා 110 දක්වා. මේ තිබ්බේ 11ට අඩු දෙකේ ගුණාකාර. කුලක දෙක වෙනස්. නම් දෙකක් වෙනස්. හැබැයි එයාලගේ අවයව ලියද්දී අවයව විදිහට සංගල වරහන් ඇතුළට ලියවුණ කට්ටිය සමානයි. ඉතින් අපි ඒක සමාන කුලක දෙකක් විදිහට ගත්තා. P සමානයි Q කියලා ඔක තමයි කතාව. ඉවරයි. හරි.
right. මම මේක ලියද්දිත් බලන්න මම පළවෙනියට ලිව්වේ සමාන කියන වචනේ නෑ අට කතාව සමාන කුලක දෙකක් ගැන කතා කරන්නේ සමාන කියන එක කෙටි කරා සම කියලා ඒකට තමයි සමකුලක කියලා කියන්නේ. ඔළුවේ තියාගන්න යමු ඊළඟ වර්ගයට මේ වගේමයි චුට්ටක් වෙනස්. ලියන්න මාතෘකාව තුල්්‍ය කුලක කියලා. තුල්්‍ය කුලක. තේරුන්නේ නැහැ. කමන්නේ ලියන්න. තුල්්‍ය කුලක. අහලා තියෙනවා හැබැයි වචනේ තුල්්‍ය. කලින් හම්බෙලා තියෙනවානේ තුල්්‍ය. තුල්්‍ය කිව්වේ තුල්්‍ය භාග, තුල්්‍ය අනුපාත. මතකයි අනුපාතවල තුල්්‍ය අනුපාත හැදුවා භාගවල තුල්්‍ය භාග හැදුවා. මොනවද තුල්්‍යයි කියලා කිව්වේ? තුල්්‍ය වෙනවා කියලා කියන්නේ ඒකටම සමාන. ඒක නෑ සමාන කිව්ව සමකුලක නෑ තේරුන්නේ නෑ. පොඩ්ඩක් ඉන්න. තුල්්‍ය භාගය දුවේ කොහොමද? උඩයි යටයි. ඒ කියන්නේ හරයයි ලවයයි දෙන්න ගත්තොත් එකම සංඛ්‍යාවකින් ගුණ කරා. උඩ ගුණ කරේ දෙකෙන් නම් යටත් දෙකෙන් ගුණ කරා. එතකොට අරකට සමානම සංඛ්‍යාවක් වෙන විදිහකට හැදුනා. සංඛ්‍යාව සමාන වීමක්. තේරුන්නේ නෑ. ෂේප් එකේ සෙට් වෙන්න මෙන්න මේකට උදාහරණයක් කියන්න එපා කිසි දෙයක් තුල්්‍ය කුලක කියලා කියන නතර කරන්න මට දෙන්න අවස්ථාව තුල්්‍ය කුලක හොඳට අහගන්න මම උදාහරණ සිද්ධි දෙකක් ගන්නම් m සහ n කියලා m කුලකයයි n කුලකයයි m කියන කුලකය මම ගන්නම් m කියන කුලකය මම ගන්නම් 20ට අඩු පහෙහි ගුණාකාර මොන 20ට අඩු පහෙහි ගුණාකාර හොඳට අහගන්න මාර වැදගත් එකක් කියන්නේ නෑ n කියන කුලකේ මම ගන්නම් 10ට අඩු තුනෙහි ගුණාකාර දැන් 20ට අඩු පහෙහි ගුණාකාර කියලා කියන්නේ. පහේ ගුණාකාර අපිට උනේ සීමාව 20ට අඩුයි. ලියුවොත් කියන්නකො පහේ ගුණාකාර. 5 10 15 20 කියන්න එපා. ඒ 20ට අඩු වෙන්න ඕනේ. 20 බෑනේ නේද? 20ට අඩු වෙන්න ඕනේ. 20ට වඩා චුට්ටක් හරි දශමයක් හරි අඩු වෙන්න ඕනේ. 20 ගන්න බෑ. එහෙනම් මොන්න මං කුලකේ ලියනවා m සමානයි මොන මොන එකක් ලියවෙන්නේ. මේක ලිව්වොත් n කියන කුලකේ ලිව්වොත් n කියලා කියන්නේ 10ට අඩු 3 ගුණාකාර එහෙනම් 3 6 9 10ට අඩු වෙන උච්චරය ගන්න පුළුවන් 12ට යන්න බෑ. හරිනේ. මේ දෙන්න සමකුලකද සමානයිද? මේ දෙන්න සමානයිද? මේකේ ඉන්නේ උන් ටිකමද මේක ඇතුලේ ඉන්නේ? නෑනේ පට්ට වෙනස්. හැබැයි දඩ සිද්ධියක් ඇහැට පේනවා. මොකද්ද පේන්නේ? මේ m කියන කුලකේ ඉන්නේ එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි n ගේ ඉන්නේ එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි අවයව ගාන බැලුවොත් n number of elements in m කියලා අපි කියන්නේ m ගේ අවයව ගණන 3යි මේක number of elements in n ඒ කියන්නේ n කියන capital N කුලකේ අවයව ගණන ගණන් කරොත් 3 දෙනයි මේකේ අවයව ගණනයි සමානයි ඔන්න සිද්ධිය අවයව ගණනයි කියන එකට සමානයි නම් මේ යුගලයට අපි කියනවා තුල්්‍ය කුලක යුගලයක් කියලා සිංහලෙන් ලියන්න පුළුවන් එහෙනම් m සහ n තුල්්‍ය කුලක වේ කියලා තුල්්‍ය කුලක වේ ඉවරටම ඉවරයි. තේරුණාද සිද්ධිය? ලේසි නේද? right. දැනට ලොකු සිද්ධියක් ඔළුවට දාගන්න නැතුව නිකන් තුල්්‍ය කුලක මාතෘකාවයටදී තරුවක් දාලා මං කියන එක ලියන මේ ටික ලියාගමු. ලියන්න පළවෙනිට තරුවක් දාලා තුල්්‍ය කුලක මාතෘකාවයටදී තරුවක් දාලා ලියන්න. අවයව ගණන සමාන වන කුලක තුල්්‍ය කුලක ලෙස හැඳින්වේ
දාගන්න මේ චූටි සටහනක් දාමු. පැහැදිලිව දාගන්න. යටින් ලියන්න m සහ n තුල්‍ය කුලක v කියලා ලියන්න. අවයව ගාන වෙනම පෙන්වන්න මම පෙන්නුව විදිහට පෙන්වන්න අර තුනේ වදේක වෙන පාටකින් හරි highlight කරලා හරි nm සමානයි 3යි nn සමානයි 3යි කියන එක පෙන්වන්න. ඊක 3 හින්දා අවයව ගාන සමාන හින්දා තමයි තුල්‍ය කුලක කියලා කිව්වේ. දාගන්නකෝ. right හරි නේද? right ඊළඟ කොටසට යන්නේ උතරින් නතර කරනවා. නතර කරන්න කලින් මේකේ වැදගත් සිද්ධිය කියලිමු. අර කලින් එකේ ලිව්ව නේද m සමානයි n කියලා. ඒ කියන්නේ කලින් ගත්තේ අකුරු දෙක p q ද කොහෙද? p සමානයි q කියලා ලිව්වනේ. මේකේ මෙහෙම ලියන්න පුළුවන්ද? m සමානයි n කියලා ලියන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? බෑ. ඇයි? මේ m කියන එක ඇතුලේ ඉන්න ඔක්කොම n ඇතුලේ ඉන්න ඕන. මුන් ටිකම ඉන්නවද? නෑ. නැත්තම් මෙහෙම ලියන්න බෑ. කොහොමද ලියන්න පුළුවන්? මෙතනත් 3යි කියන මේ සිද්ධිය පාවිච්චි කරලා මේක පාවිච්චි කරලා ලියන්න පුළුවන්. nමුත් 3යි nනුත් 3යි කියන්නේ nm සමානයි nn කියලා සිද්ධියක් ලියන්න පුළුවන්. මේ කිව්වේ ඔය සිංහලෙන් උඩම ලිව්ව ටික ලිව්වේ. කුලක දෙකේ අවයව ගණන මේ n ගේ අවයව ගණන සමානයි n ගේ අවයව ගණන. ඒකනේ තුල්‍ය කිව්වේ. ලියන්න බා. දඩ එකක් කියන්නේ. ඒකනේ තුල්‍ය කිව්වේ. හරි. නීතිය හරි. දැන් තුල්‍ය කිව්වා නම් දැන් මේක ලිව්වොත් ගොම් පාට්නේ. අවයව ගණන සමානයි කියලා සිංහලෙනුත් දන්නවනේ. මේකට සංකේතයක් පාවිච්චි කරනවා. මෙහෙම ලියන්නේ නැතුව m කියන කුලකයයි n කියන කුලකයයි තුල්‍යයි කියන්නේ මෙන්න මෙහෙම සංකේතයක් පාවිච්චි කරනවා. නිකන් මෙන්න මේ වගේ එකක්. මෙහෙම දාන්න එපා. හරි ගැතයිනේ. හරිද? ඔයගේ එච්චර ඇල කරන්න එපා. මෙන්න මේ වගේ පොඩි සංකේතයක් පාවිච්චි කරන්න. මෙන්න මේ වගේ එකක්. මේක නිකන් ගොඩාක් මෙහෙම නිකන් n වගේ එකක් දාන්න එපා. එතකොට වැරදි. මෙන්න මේ වගේ සංකේතයක් පාවිච්චි කරන්න. right. සංකේතය මෙහෙමයි කියන්නේ කුලක දෙක තුල්‍යයි කියන අදහසින්. දැන් දාගන්න. අර ලිව්ව මෙතන 3යි මම කියවනේ පාට කරලා හරි මොනවා හරි කරන්න කියලා. ඒකට ඊතලයක් ඉස්සරහින් වරහණක් සංගල වරහණක් වගේ දාලා ඊතලයක් පහළට ඇදලා පෙන්නන්න.
මෙන්න සමානයි නම් මෙන්න සංකේතය තුල්ලියයි කියන්න. එන් සහයෙන් තුල්ලිය කුලක ඔන්නෝමයි යුක සංකේතවත් කරන්නේ. right. තව පොඩි වැදගත් දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? දැන් මේකේ අවයව ගාන සමානයි කියලානේ කිව්වේ. නිකම් බලන්නකො අර සමකුලක දෙක බලන්න. අපි ලිව්වේ බිංදුවේ සිට 10 දක්වා දෙකෙහි ඉරට්ටේ සංඛ්‍යාත මොකද්ද ලිව්වා? ඊට පස්සේ ආයි 11ට අඩු දෙකෙහි ගුණාකාරද මොකද්ද ලිව්වේ? සමකුලක දෙකක් නේ ආවේ. හරි. සමකුලක දෙක ලිව්වහම සමකුලක දෙකක් කියලා කියන්නේ ඒ එක කුලකයක ඉන්න උන් ටික එහෙම්ම අනිත් කුලකේ ඉන්නත් ඕනේ නේ. හරි. ඒ කිව්වේ හරි. අර කලින් එක පෙරලා බලන්න. ඒකී අර දෙකේ ගුණාකාර කුලකය කියන එකේ සංලවරහන් ඇතුළේ ඉන්න සෙට් එකමයි ඒ ටිකමයි අර ඉරට්ටේ සංඛ්‍යා කියන එක ඇතුළේ තින්නේ. හරිනේ. ඒ ටිකම හැමම ඉන්නවා. ඒ සියල්ලම හැමම අනිත් එකේ සියල්ලම නම් ඔටෝම සමකුලකවල අවයව ගාන ඔටෝම සමාන වෙනවා. ඒ කියන්නේ අවයව ගාන සමානයි කියලා කියන්නේ තුල්්‍ය කුලකයක් වෙනවා. ඒ කිව්වේ සමකුලක යුගලයක් ගත්තොත් කුලක දෙකක් සමානයි නම් සමාන කුලක ඔක්කොම සමානයි නම් අවයව කොහොමද සමානයි? අවයව සමාන වෙච්ච ගමන් ඔටෝම මොන කුලකයක් වෙනවද? තුල්්‍ය කුලකයක් වෙනවා. නම් මතක තියාගන්න සෑම සමකුලකයක්ම තුල්්‍ය කුලකයක් වෙනවා. හැබැයි සෑම තුල්්‍ය කුලක යුගලයක්ම අනිත් පැත්තට වෙනවද? සෑම තුල්්‍ය කුලක යුගලයක්ම සමකුලකත් වෙනවද? නෑනේ කියනවනේ. සමකුලක නෙවෙයි හින්දානේ මේවට තුල්්‍ය කුලක කිව්වේ. හැබැයි සමකුලක ඔක්කොම තුල්්‍ය කුලක වෙනවා. මොකද ඔටෝම අවයව ගන්න සමාන වෙනවා. තරුවක් දාලා ලියලා නතර කරමු. වැදගත් කරුණක් අවසාන කරුණ. ලියන්න තරුවක් දාලා සෑම සමකුලකයක්ම තුල්්‍ය කුලක වී සෑම සමකුලකයක්ම තුල්්‍ය කුලක වී සෑම සමකුලකයක්ම තුල්්‍ය කුලක වේ. ඒකටම ලියන්න. නමුත් සෑම තුල්්‍ය කුලකයක්ම සමකුලක නොවේ. සෑම තුල්්‍ය කුලකයක්ම සමකුලක නොවේ. right නතර කරන්න කලින් අහගන්න ඔය කිව්ව දේ මම නිකන් පොඩි සඳහනකින් පෙන්නන්නම්. ඒ කිව්වේ කුලක යුගලය අපි තීරණය කරනවා නම් සමකුලක යුගලයක් කියලා. ඕක සමකුලක යුගලයක් නම් මේක සමකුලක යුගලයක් නම් මෙහිම වෙනවා නම් මේක කොහොමත් තුල්්‍ය කුලක ගණයටත් ගැටෙනවා. තුල්්‍ය කුලකත් වෙනවා. ඔක තමයි ඔන්න සිද්ධිය. හැබැයි තුල්්‍ය කුලක යුගලයක් ගත්තොත් නම් මේක සෑම විටම සමකුලක වෙන්නේ නෑ. මේක සමකුලක වෙන්නේ නෑ. උන්නෝක තමයි කිව්වේ. අවශ්‍ය නම් ඔය වචන වලට අමතරව මෙන්න මේ විදිහේ පොඩි කෙටි සටහනකුත් දාගන්න වැඩි පැහැදිලි වෙන්න. right. ඔච්චරයි අදට සාකච්ඡා කරන්නේ. එච්චරයි. අපි ඩිස්කෂන් ක්ලාස් එකකින් ඒ කියන්නේ ඔයාලගේ වෙනම ඩිස්කෂන් එකකින් අර එක්ස්ට්‍රා ප්‍රොබ්ලම්ස් දාන එකයි කියන්නේ ටියුට් එකක් කියලා තියෙනවා ඔයාලට මේ පාඩමෙන් මම අමතර ගැටලු හෝම්වර්ක් වලට හදන්න. මේ අච්චු පොතේ පාඩම් ටික සාමාන්‍ය විදිහට කරනවා හැරෙන්න. ඒ ටියුට් එකේ තියෙන ගණන් වලින් පරිමිත කුලක, අපරිමිත කුලක, සමකුලක, තුල්්‍ය කුලක ඕවට සෙට් වෙන ඒවා, කුලක ලියන ඒවා ඕවට සෙට් වෙන ගණන් ටික බලලා හදන්න ඕනේ. මම ගෲප් එකට දාන්න ගණන් ටික. ඒ ගණන් ටික හදන්න ඕනේ ඒ ටියුට් එකේ print out එකක් අරගෙන. right.
ඊට අමතරව අච්චු පොතේ දැන් අපි කරා පළවෙනි අභ්‍යාසයේ පළවෙනි ගාන කරා පළවෙනි කී කොටස් ටික පරිමිත ටික කරා. ඒකේ දෙවෙනි කොටසේ ගණන් ටිකක් සියල්ල හදන්න. ඕවට පිළිතුරු සහ Tamanට බැරි වෙන ගණන් සහ ඔයාලට තියෙන ගැටලු සාකච්ඡා කරන්න සාකච්ඡාමය පන්තියෙන් ඊළඟ දවසේ හම්බෙමු. ඒක ඊළඟ තියරි පන්තියට කලින් අපිට හම්බෙන ඩිස්කෂන් එකෙන් අපි ওই ටික සාකච්ඡා කරමු. ඒ නිසා Tamanගේ ගැටලු ඔක්කොම කරන්න ගැටලු මොනවද කියලා හොයාගන්න බෑ. දුන්න ගණන් සේරම හදන්න. එතකොට ගැටලු ටික අහුවෙයි. ඒ ගැටලු ටික ඩිස්කෂන් ක්ලාස් එකේ සාකච්ඡා කරමු. ඊට පස්සේ ඊළඟ දවසේ මෙතනින් ඉස්සරහට කුලක පාඩම අරගෙන ගිහිල්ලා කුලක පාඩම සම්පූර්ණයෙන් ඉවර කරමු. එහෙනම් ඔච්චර ඈතට සාකච්ඡා කරන්නේ. එතනින් නතර වෙනවා. හම්බෙමු අපි ඊළඟ දවසෙත් සුපුරුදු වෙලාවටම. අයිබෝවන්